ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල කමඨාන් සුද්ධ කිරීම. ඉතින් මේක සිද්ධ වෙන්නේ ලිඛිත ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් අපිට ලිඛිත ප්‍රශ්න સમાપ્ત වුණාට පස්සේ ලැබෙන ඊට ප්‍රස්තාවයේදී කාටට අවශ්‍ය නම් සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්නයේදී අපි නමගම ලියන්නේ නැහැ. ඉදිරිපත් කරනකොට ඉතින් කවුද ඉදිරිපත් කරන්න කියන නම නැත්තම් පුද්ගලයා අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකෙදි මම අර කියපු විදිහට මතක් කිරීමක් කරන්නේ මම මේ කියන්න හදන්නේ සක්මන ගැන මම මේ කියන දේ පරියන්කේ ගැන මෙන්න මෙහෙමයි මම භාවනාව කළේ එතන මෙහෙමයි මම මානසිකාරයේ යෙදෙව්වේ එතන මෙහෙමයි මම මෙනෙහි කළේ එතකොට මට වැටුනේ මේකයි ආරමුණ මේකයි මෙනෙහි කළේ මෙහෙමයි වැටුනේ මෙච්චරයි ওই කාරණා තුන තියෙනවා නම් 100%ක්ම ලකුණු ලැබෙනවා ඉතින් ওই කාරණා තුනෙන් පිට නම් අපිව සම්පප්පලාප කියලා කියනවා අදාළ කාරණාවට ලියන හුඟ දෙනකොට එහෙම ලියන්න තේරෙන්නේ නැහැ. මොකද ඒක නෙවෙයිනේ අපේ සාමාන්‍ය ක්‍රමේ. මේක නිකන් උසාවියේ නීති පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා වගේ. ඉතින් ඒ නිසා අපි බලමු ලිඛිත ප්‍රශ්න. ඒකට බලලා අපි බලමු මේ ඒ තියෙන දේවල් අලුත් වැඩියා කරන පිළියම් කරගෙන සුද්ධ කරගෙන තවදුරටත් අහගෙන ඉන්න අයටත් ඒක ආදර්ශයක් වෙන විදිහට ලියපු අයටත් ආදර්ශයක් වෙන විදිහට යන්න. ඒ නිසා අපි වාචික ප්‍රශ්න තිබියදී තියෙනවා නම් ඒක පස්සට තියලා ලිඛිත ප්‍රශ්න වලින් අපි සතිವಾರය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඉල්ලා සිටිමු අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರයට ආරම්භය ලැබලා දෙන විදියට. මූලාසනයේ වැඩ සිටින කම්මඨානාචාර්ය උත්තම ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අද ලැබිලා තියෙන කර්මස්ථාන වාර්තා ඉදිරිපත් කරන්න මේ සූදානම ගරු ස්වාමින් වහන්සේ ඇවිදීමේ භාවනාවේදී ටික වේලාවකදී සිහිය පිහිටුවිය හැකි විය එහෙත් පසුව පැමිණ රූප වේදනා ආදී චේතනාවන්ට හිත යොමු වෙයි නැවත ටිකකින් හිත සිහියේ පිහිටුවිය හැක හිඳ ගැනීමේ භාවනාවේදී ඉරියව්වට අපහසු විය ඒ ස්වාමින් වහන්සේ මෙහෙවන විට විනාඩි 20ක් පමණ ඒ අනුව සිත හා කය අරමුණෙහි පිහිටුවීමට හැකි විය තනිව උත්සාහයේදී එය විනාඩි 10කට කෙටි විය එක අරමුණක ටික වේලාවක් සිටින විට සිත හෝ ඔළුව ශබ්දයක් නැගෙන බව ඇසින. එච්චරයි ප්‍රශ්න. අපි අහමු ඒක ලියපු ස්වාමීන් වහන්සේමක් කියලා හිතලා කැමැතිද මේකෙන් ඉදිරි ප්‍රශ්න සඳහා එලිපහලියක් ලබා ගැනීම සඳහා හරස් ප්‍රශ්නයක් දෙයක් අහනවට කැමැතිද දන්නේ ඉදිරිපත් වෙන්න කැමැතිද ඒ ස්වාමීන් වහන්සේ? කැමැතිලු. හොඳයි. එතකොට පළවෙනි වාක්‍යයේදී කියලා තියෙනවා පළවෙනි කොටසේදී සක්මන් භාවනා කරගෙන යනකොට සක්මනාවේ සතිය පිහිටියයි කියලා. ඉතින් මේ සභාවට කොහොමද ඔප්පු කරන්නේ සතිය පිහිටියයි කියලා? සතිය පිහිටව බවට තියෙන ලකුණු මොනවද? Tamange මේ වෙලාවේ අස්පනා අපිට අත්දැකේ මොකකින්ද සතිය පිහිටව බවට ප්‍රත්‍යක්ෂණය කළේ කියන එක ඇහුවොත් ගරු ස්වාමීන් වහන්සේ දැන් පළවෙනි අවස්ථාවේදී දෙවෙනි අවස්ථාවේදී ගමන් කරා විතරයි. නමුත් දෙවෙනි තුන්වෙනි අවස්ථාවේදී අඩි ඔසවන ඒ වගේම පොළවේ ස්පර්ශ වෙන ස්වභාවයේ විලුඹ සහ ඇඟිලි නැවත උස්සන අවස්ථාව වම දකුණ වශයෙන් එහෙම හිතාගෙන යන්න පුළුවන් ඉදිරියට. අඩි බඹයක් දෙකක් විතර ඉස්සරහා බලාගෙන ඊට පස්සේ තමයි පොඩ්ඩක් ආයි වෙන අරමුණු වලට එන්නේ රූප වශයෙන්. නෑ වෙන අරමුණට යන්න ඉස්සෙල්ලා ওই ටික තමයි මට එලි කරවන්න ඕනේ. සතිය පිහිටියයි කියලා වැඩක් නෑ. සතිය පිහිටව බව දන්නේ මගේ විලුඹ හැප්පෙනවා තේරෙනවා, ඇඟිලි හැප්පෙනවා තේරෙනවා, වම මෙහෙමයි, දකුණ මෙහෙමයි කියලා ඒ සතිය පිහිටපු වෙලාවේදී අත්දකින්න ටික හෙලි කිරීමෙන් අපි උසාවියට හේතු ගන්නවා. මේක හිතාමතා කරපු දෙයක්වත් ඉස්සර වෙච්ච එකක් පස්සේ ලියනවත් නෙවෙයි. අඩිය තියෙනකොට අඩිය මට මෙහෙම තේරුණයි කියලා. අන්න ඒ පැත්තෙන් බැලුවොත් තව ගොඩක් තොරතුරු එකතු කර ගන්න පුළුවන් වෙයි. තව ගොඩක් පැතිකඩ. ඒවට කියනවා සටහන් සහ ආකාර කියලා. පය තියෙනකොට
වම් පාය තියෙනකොට දැනෙන දේ දකුණු පාය තියෙන දේ අතර වෙනසක් තියෙනවා. විලුඹ වදින කොටයි ඉස්සරහට කියලා ඇඟිලි වදින කොටයි වෙනසක් තියෙනවා. වැලි පොළවේ වදින කොටයි තිමින්තිය වදින කොටයි ලනුපැදුව වදින කොටයි වැල්ල මේ තන බීත කැවිනලා වෙනසක් තියෙනවා. කියලා ඒ දේවල් වල දකින්න තොරතුරු විතරමයි ඔකේ ලකුණු ලැබෙන්නේ. වාර්තාවේ තමන්ගේ අත්දැකීම් ටික. ඉතින් ඒක සාමාන්‍යයෙන් හෙලි වෙන්නේ නැහැ අපිට මායя දාලා තියෙන ඇමේ හැටියට. මායя එක එක දේවල් කියනවා. අපි දැනගන්න ඕනේ මායя බච කරලා ධර්මයේ දිනවන්න නම් අස්පනා අපිට සතියෙන් ඉන්නකොට වැටහිච්ච දේ. ලියන්න පටන් ගත්තොත් දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ උන්ට පුදුම විසරදකමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඔය නොලිය හිටියොත් හැමදාම හිතනවා මට සතිය පීටියයි කියලා කිව්වට පස්සේ ඔය සතිය පීටියයි කියලා භාවනා නොකර කියන්න පුළුවන්. මට සතිය පීටියයි කියලා කොහොමද දන්නේ? ඒක උසාවියේදී අහන්න ඕනේ සතිය පීටිය බාඩ මොකක්ද තියෙන ලකුණ. දැන් ස්වාමීන් වහන්සේ පුරපු තව ප්‍රශ්නයක් තියෙනවද? හිත පිට ගියානේ. මොකද හරි හිත පිට යනවනේ. දැන් හිත පිට ගියේක නැවත සතියට ආපුවම කොහොමද දන්නේ සතියට ආවයි කියලා? මොකද්ද අද්දුරු ප්‍රත්‍යක්ෂය? මොකද්ද ප්‍රත්‍යක්ෂණය? හිත පිට ගියේ සද්දයකට වේදනාවට හිතවිල්ල හරි. ආපු බව දන්නේ කොහොමද? ආපු බව ස්ථිර කරන්නේ කොහොමද සබාවට? අද්දකෙමින් තම කුඩායි නමුත් නැවතර මුල් අවස්ථාවේ හිත වම දකුණු වශයෙන් සහ විලුඹ සහ තිබිච්ච හැටියට නැවත සිහි කරන්න පුළුවන් වුණා. ඔය එතකොට කියන්න ඕනේ මගේ හිත පිට ගිහිල්ලා නැවත වම් කකුලේ විලුඹ හැප්පෙන නිසා මම දැනගත්තා දැන් ආයේ කයේ කියලා. නැත්නම් දකුණු කකුලේ විලුඹ හැප්පෙච්ච නිසා මම දැනගත්තයි කියලා එතන නැවත ඇවිල්ලා පදියම් වෙන තැන හරිම ආවස්තිකයි. වෙලාවේ හැටියට තේනවා. අන්න ඒක වාර්තා කරන්න ඕනේ. ඒකට පිට ගියවට ප්‍රශ්න නැහැ. පිට ඇවිල්ලා ආපහු ගෙදෙට්ට එන වෙලාව වෙනවනේ. අප අරමුණට කොහොමද දන්නේ? ඒකත් හිතවිල්ලක්ද කියලා දන්නේ කොහොමද? ඒකත් මතියක්ද මත්වීමක්ද කියලා දන්නේ නැතුව නෑ මේක ඇත්තටම ආවයි කියලා ඔතනයි ශාසනයේ තියෙන්නේ. ඕක වනවල කතා කරන එකට සම්පප්පලාව කියනවා. වනවල කියන්නේ හිතලා නෙවෙයි කියන්නේ. අපි කතා කරන කිසිම දෙයක වගවීමක් නෑ. ඒකට කියනවා චර්යාවෙන් සපයන්නේ අපි. ඒකට කියනවා අපදානේන සම්පායති කියලා. තමයි චර්යාවෙන් කියන්නේ පිට ගිය සද්දයකට. මම මෙච්චර වෙලා හිටියා නැත්තම්. ඊට පස්සේ නැවත ආවේ කොහොමද දන්නේ? හුස්මට නෙමෙයි ආවේ. සද්දයකට නෙමෙයි, වේදනාවක් නෙමෙයි, හිතවිල්ල නෙමෙයි. পায় පොළවේ වදිනවා තේරුණා. එතකොට කියන්නේ මේ වෙලාවේ මයි වැදුනේ වම් පාය. මේක විලුඹ මොකක් හරි යන්නේ ඒ ටික ලියන්න පුරුදුන් වුණොත් ඒ ටික මුල් වෙන්න ලියන්න පුළුවන් වුණොත් අපි මුළු ජීවිතේම ජයගත්තා. අපි කරන හැම වචනයකටම අපි වග වෙනවා. පිට ගියේ මොකටද? සද්දෙට, වේදනාවට, හිතවිල්ලට. ආපුව දන්නේ කොහොමද? ඔය දෙවෙනි සැරේ පිට ගිහිලා එන එක ලොකු ප්‍රශ්නාවලියකට ආරාධනාවක් තියෙනවා. ඒකෙන් හරිය ලේසි සභාවට ඒත්තු ගන්නන්න මේ මොකද්ද මේ භාවනා කරලා කමඨාන් සුද්ධ කරන වෙලාවේදී අපි sannivedanaya කරන්න කියලා. අපි කියන්නේ මොකද්ද? අපි ඒකට ප්‍රත්‍යක්ෂණය කරනවා කියලා කියනවා. අද්දුරු ප්‍රත්‍යක්ෂය කියලා කියනවා. අපි ජීවිතේ කවදාකවත් ඕක අපි කරලා නැහැ. ඒ නිසා අද මේ පළවෙනි ප්‍රශ්නේ බොහොම විවෘත ප්‍රශ්නයක්. තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ ගොඩාක් මේකට වෙලා ගන්නේ අහගෙන ඉන්නවනේ ගොඩක්. ඒ අහගෙන ඉන්න කට්ටියට වාර්තාවක් ලියනකොට කමඨාන වාර්තාවක් ලියනකොට ලිපිවිත අරමුණ කියන්නේ මේක එතන මම මේ කියන්න හදන සක්මන් භාවනා කරන හරි. මම මේකට හිත යෙදුවා. මුලදී හිත ගියේ නැහැ. ඊට පස්සේ මට තේරෙනවා මගේ හිත සතිය පිහිටියයි කියලා. ඒක තමයි මෙනෙහි කිරීම කරනවා. ඒ නැත්නම් හිත මෙහෙවීම කරනවා. ඒක තමයි මම කළ දේ. යෝගාද. ඒකට මට වැටහිච්ච දේ මේකේ නැහැ. ඒකයි මම මතු කෙරුවේ. ඒක පණ්ඩිත ස්වාමීන් කියන බුරුමේ ගණන් පත්‍රයක් දුන්නාට පස්සේ උත්තර පත්‍රයේ ඉස්සලාම ගණන් පත්‍රේ ගාන උත්තර පත්‍රේ ලියන්න එපා. තේරෙනවද එහෙම කියනකොට? අපි මේ පස්වෙනි අංකය මෙන්න ගාන. ඒක ආයි ලියන්න ඕන උත්තර පත්‍රේ. නැත්තම් මේ මොකද්ද සුළු කරන්නේ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ සුළු කිරීම කරනවා. ඊට පස්සේ උත්තරේ ඉරි දෙකක් ගහන්න එපා. නැත්තම් අපි ඉන්නේ තාම මේ ගාන හදාගෙන කියලානේ. ඉරි දෙක ගහනකොට ලකුණු 10ක් දෙනවා. එතකොට ලියන්නයි කියවන්නේ දෙන්නම දන්න මේක තමයි උත්තරේ කියලා. ඉතින් අපි මේ කරන කතාව කවදාකවත් ඒක නෑ. අපි මේ තර්කනේ ගොඩනගන්නේ මෙන්න මේක ඔප්පු කරන්නයි කියලා කියන්නේ. මෙන්න ඕකටයි මම ඔය ආවේ. මෙන්න මේකයි. මොකද්ද? මගේ හිත දැන් ධක්මනේ තියෙනකොට වම දකුණ සීතල උණුසුම තේරෙනවා. ඔන්න ඔය මහා ලොකු දෙයක් නෙවෙයි. ඒක ඇත්තටම තොරතුරු පැත්තෙන් හෝ වෙන පැත්තකින් මහා ලොකු දෙයක් නෙවෙයි. sannivedanaye පැත්තෙන් මායя පැරදීම පැත්තෙන් සක්කාය දිට්ඨිය නැති කිරීම පැත්තෙන් සතිය පිහිටීම පැත්තෙන් සම්පජඤ්ඤය පැත්තෙන් විශාල තොරතුරක් තියෙනවා.
ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ මම හරස් ප්‍රශ්න අහන වෙලාවේදී ඉදිරිපත් වීම ගැන. මම හිතනවා මේකෙන් සභාවට ඒත්තු ගැනීමක් වෙනවයි කියලා. මම යනවා දෙවෙනි ප්‍රශ්නෙට. අවසරයි. කමඨහන් වාර්තාව පින්වත් ස්වාමින් වහන්සේ සක්මන පිළිබඳව මම උදේ 4යි කාලට පමණ සක්මන් කිරීමට ලනුපැදුරට ගොස් පළමුව වම දකුණේයි සිතමින් වම් කකුල සහ දකුණු කකුල තබමින් ඉදිරියට ගොස් නැවතුණු බව සිතා නැවතත් ශරීරයට සිත යොමු කරමින් ශරීරය හැරෙන ආකාරය සිතින් බලමින් හැරි නැවතත් ආපසු වම දකුණ සිතමින් ඉදිරියට ආවා. මෙසේ වාර කීපයක්ම සිදු කිරීමෙන් මම දකුණ වෙනුවට පාදය වම දකුණ වෙනුවට පාදය තබමින් එන විට දැනෙන ස්පර්ශය සිත යොමු වී ඉබේම සිත යොමු විය. වැඩි වාර ගානක් ස්පර්ශය සිහිපත් කරමින් ඉදිරියට පැමිණි. වම් කකුලේ විලුඹ ප්‍රදේශයට පළමුව පොළව වැදීමේදී තද බර ගතියකුත් එකී ස්වභාවය ඊතා වේගයෙන් ලේවක දිගේ ඇඟිලි දක්වාත් ස්පර්ශය පැහැදිලි විය. මාපට ඇඟිල්ලේ අවසන් වෙනවත් සමගම දකුණු පාදයේ ඒ ආකාරයටම විලුඹෙන් ස්පර්ශය ආරම්භ විය. මෙසේ විලුඹේද මාපට ඇඟිල්ලෙන් ස්පර්ශය අවසන් වෙනවා සමගම නැවතත් අනිත් පාදයෙන් ස්පර්ශය ආරම්භ විය. මෙසේ පියවර 10ක් පමණ සිදු කිරීමේදී ඇඟ පණ නැති වී ගොස් විසිවෙන්න වගේ දැනුනි. ඒ එක්කම පන්සලේ සිදුවෙන කාර්යයකට සිත යොමු විය. සිත වෙනත් අරමුණක ගොස් ඇති බව දැන නැවතත් ඉක්මනට සිත අරමුණට රැගෙන පියවර 12ක් පමණ යද්දී නැවත කලින්සේම සිත වෙනත් අරමුණට ගියමි. නැවතත් සක්මනට සිත රැගෙන බලෙන්ම සක්මනෙහි යෙදවිය. එහිදී විනාඩි 15ක් පමණ කලින්සේ හොඳින් පාදයන්හි ස්පර්ශය වැටහුණි. සක්මන පිළිබඳව. අනිත්‍යත් කියමු ස්වාමීන් වහන්සේ. පර්යංකය පිළිබඳව මම පර්යංකෙහි වාඩි වී පළමුව ඉරියව්වට සිත යොමු කර එහි පර්යංකෙහි අඩුපාඩු සකසා මූල කර්මස්ථානයට සිත යොමු කර ආස්වාස් හා ප්‍රාස්වාස සිදු කිරීමේදී නාසයට දැනෙන ආකාරය බැලුවෙමි. එහිදී නාසයේ ඇතුළත අග කෙළවරේ ඇතිවෙන සීතල ස්වභාවය නාසයේ උඩ ප්‍රදේශයේදී නොදෙනී යයි. ප්‍රාස්වාස කිරීමේදී නාසයේ උඩ කොටසින් ආරම්භ වී අග කොටසේදී ගෙවී යයි. එකී ස්වභාවය විනාඩි 20ක් පමණ සිදුවිය. නැවත මගේ සිත කාර්යාලයේ කටයුත්තකට යොමු වෙයි. සිත පිටගිය බව දැන ඊතා ඉක්මනින් නැවත මූල කර්මස්ථානයට සිත ගෙන විනාඩි 5ක් පමණ මූල කර්මස්ථානයේ බලන විට නැවතත් වෙනත් රාගී අරමුණකට සිත යොමු විය. අරමුණෙන් පිට සිත ගිය බව දැන නැවතත් අරමුණට සිත ගැනීමට කටයුතු කළෙමි. ඒ සමගම වම් කකුලේ දැඩි වේදනාවක් හටගනී. ඒ වේදනාවට සිත යොමු කර වේදනාව මෙනෙහි කිරීමේදී සිත වේදනාවෙන්ම නැවතත් ඉබේට මෙන්ම මූල කර්මස්ථානයට යොමු විය. විනාඩි 10ක් පමණ ඒ අරමුණ හොඳින් වැටහුණි. නැවත වම් කකුල පිච්චෙනසේ දැනි. මෙය නැති කරගන්නේ කෙසේද? මේ ස්වාමීන් වහන්සේත් ඉදිරිපත් වෙනවා නම් අපිට තවත් ජවනිකාවක් මතු කරලා දෙන්න පුළුවන්. කැමතිද මේ ඒක මටයි සිදු වුණේ. හරි. ඒකෙදී පළවෙනි කොටසේදී ස්පර්ශය වැටුණයි කියලා තියෙනවා. ඒ වගේ වචන අපි පුළුවන් තරම් දුරු කරන්න. ස්පර්ශය උණුසුමද සිසිරද තද ගතියක් සහ බර ගතියක් කියලා පස්සේ ලියනවා. ස්පර්ශය වගේ පොදු වචන දානවා වෙනුවට ස්පර්ශය නම් කරන්න ඕනේ. දෙක
පරියන්කයට ගිහිල්ලා මූල කර්මත්තාන්ට හිතේ දුවා ආස්වාස ප්‍රසවාසය බැලුවා නාසිකාග්‍රේ වැඩනවා. ඒතර මූල කර්මත්තාන කියන වචනේ අර්ථයක් නැහැ එතන. කියනවා මම ආනපණ්ඩ හිතේ දුවා. නාසිකාග්‍රේ හිතේ දුවා. එතකොට හරියටම කාරණාවට කියන්නේ. ඉතින් එතකොට මල්ලෙන් ගහිල්ලක් නැහැ. ස්පර්ශය කියන්නේ පස්සේ ස්පර්ශය මොන වගේ එකක්ද කියලා. තවද ඒ කියන්නේ ඔය පැන්දලා කුල් කරනවා වගේ ඔය තියෙන තොරතුරු උල් කරලා ගත්තාම අපි නිකන් මේ ගමේ තොටේ කතාවක් නෙවෙයි. හරියටම උසාවියට ගිහලා මේ රිසර්ච් පේපර් එකක් ලියනවා වගේ ලියන්නේ. තොරතුරු හුඟක් තියෙනවා. එතකොට මම අහන්න හිටියේ ඒක නෙවෙයි. අහන්න හිටියේ හිත පිට ගිහිල්ලා කකුලේ වේදනාවක් නිසා ඊට ඉස්සෙල්ලා සඳහන් කරනවා පිට ගියේ හිත නැවත ආවයි කියලා. එතකොට කොහොමද දන්නේ මම මේ සංසිකෙන් අහපු ප්‍රශ්නේ. කොහොමද දන්නේ හිත පිට ගියේ හිත නැවත Tamange මූල කර්මස්ථානට ආවයි කියනවා. කොහොමද දන්නේ ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? කොහොමද ඒක අද්දුරු ප්‍රත්‍යක්ෂය මොකක්ද ඒකට? පිට ගිය බව දැනුණා නැවත සිත පිට ගිය බව දැනුනේ අර පාන්සල ගැන මතක් වෙනකොටම මම කරමින් හිටිය කාර්ය නෙවෙයි දැන් සිතෙන්නේ වෙන එකක් කියලා. ඊට පස්සේ නැවතත් ඒ කාර්යයට සිත යොමු ඒ කියන්නේ සක්මනට සිත යොමු කරනකොට නැවතත් සක්මනෙහි විලුඹ ගැටෙන ආකාරයත් දැනෙන්න පටන් ගත්තා. ඔය ඒක ලියවෙන්න ඕනේ. විලුඹ ගැටෙන ආකාරය දැනන එක වම් පායේද දකුණු පායේද හරියට. ඒකට පරියන්කේදිත් කියනවා කාර්යාල කටයුත්තක් වෙනුවෙන් හිත පිට ගියා. නැවත ආවා. නැවත එනකොට කියන්න ඕනේ නැවත ආවා මම ඒ බව දැනගත්තේ මට හුස්මට වැටුණා නැත්නම් සිවුර ගෑවිලා තියෙන වැටුණා. ඒ කාරණාව හරි වැදගත්. ඒකෙන් තමයි අපි දන්නේ අර පරිච්ඡේදය ඉවරයි අලුත් පරිච්ඡේදයකට අරකට නැවතීමේ ලකුණ තිබ්බයි කියන්නේ. නැවතීමේ ලකුණ තියන්නේ හරියටම අද්දුට ප්‍රත්‍යක්ෂය කියලා. දෙක මේ කකුල වේදනාවක් සහ දැනෙනවා කියලා කියනවා. එතකොට ඒ කකුල වේදනාව දැනෙනවා. දැන් භාවනාවේ දැනෙනවා. මේ දැනීම සතියට අරියාදුවක්ද නැත්නම් සතිය හොඳට තියෙන බවට ලකුණක්ද? සතිය හොඳට තිබෙන බවට ලකුණ. ඉතින් කකුල දාව කැඩේවා කියලා ප්‍රාර්ථනා කරන්න වෙනවනේ. දැන් ඔය ආපු වේදනාව මැද ඔයටත් වැඩි වැඩෙනවා නම් ඒ වේදනාව වැඩෙන තරමට සතිය වැඩෙනවා. අපි වෙනදා හිතන්නේ කකුල වේදනාව භාවනාවට අරියාදුවක් කියලානේ. නමුත් දැන් තේරෙනවා ඒ වගේ දේවල් අපිට සාපේක්ෂව වැටහෙන්නේ සතියෙන් හිටියොත් විතරයි. නැත්නම් අපි දන්නේම නැහැ කකුල දිගහැරලා නමලත් ඉවරයි අපි දන්නේ නැහැ. දැන් සතිය කකුලේ වේදනාවක් ආව. එතකොට ප්‍රශ්නේ හරියටම ඇහුවොත් උඩ චෝදනා කරන්න ඉස්සලා බලන්න දැන් ඕක තමන්ගේ සතියේ නිසා තමන්ට ඇති වෙච්ච ලාභයක්ද නැත්නම් මේ සතියට අරියාදුවක්ද කියලා අර පැමිණි දුක් පැණි රහයි කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා පැමිණිච්ච දුක ලියන ස්වභාවයක් තියෙනවා. වාසියට හරවලා ලියන්න පුළුවන්. අවාසියට හරවලා ලිව්වොත් අපි දීන තත්ත්වයටපත් වෙනවා. හීන තත්ත්වයටපත් වෙනවා. බය අඩු තත්ත්වයටපත් වෙනවා. කවුරු හරි මට උදව් කරන්න කෙනෙක් නැහැ. ඔය දුක එන්නේ දුක්ඛ සත්‍ය තේරුම් ගන්න සුබ නිමිත්තක්. ඒ නිසා මට මේක හොඳ සත්‍යයෙන් මේක බලන්න පුළුවන් වුණා කියලා එනේන දුක දිහාවට බලනකොට අවාසනාවන්ත දෙයක් වෙනවා එන්නේ දුක වැඩි වෙනවා. පස්චිම භවිකයට මේ ජීවිතේම නිවන් දකින්න කෙනාට තියෙනවා වෙද්දී හරි කියලා. මෝඩයට බුබ්බඩියට කම්මැලියට එනවා බලන්නකෝ භාවනා කරන්න ගියාම දුක වැඩි වෙනවනේ එන්නේ වේදනාව වැඩි වෙනවනේ කියලා. මේ වේදනාව මට්ටම ඉහළට යන්න එහා සමාන සති මට්ටම ඉහළ යනවා. ගිහිල්ලා දැරීමේ ශක්තිය, උපේක්ෂා ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් චරිචුරු ගාන කණපින්දම් ගහන දෙයක් වඩපත් වෙනවා. කමඨාන සුද්ධ වෙච්චි නැති, ධර්මයේ දන්නේ නැති, දුක දන්නේ නැති කෙනා. දුක හොඳට දන්න කෙනාට තේරෙනවා මම බෙන්දට වැඩි වසීම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මට තව ඉස්සරහට භාවනා දිනනකොට ඊටත් වැඩිය මාරාන්තික දුක් දක්කම ගෙනියනවා. ඒ සර්වචනාංශී දුෂ්කර ක්‍රියා කරනවා. ඒක බුදු වෙලා නැහැ. ඒ විඳපු ටික লীලා තියෙනවා. දුෂ්කර ක්‍රියා කරනකොට විඳපු දුක වැටිලාද ඉන්නේ නැගිටලාද ඉන්නේ දන්නේ නැහැ. වඩ අත ගන්නකොට පිට අත ගෑවෙන්නේ. ඒ තියෙද්දි සතිය පිහිටවල ඒ ළමයි ඇවිල්ලා නායට කෝටු අයින්නවලු. කනට කෝටු අයින්නවලු එඩේට දරුවෝ ඇවිල්ලා මේ ඇටසැකිල්ලක් කියලා. මොනවාක්වත් කියා ගන්න විදියක් නැහැ. පණ තියෙනවා කියා ගන්න විදියක් නැහැ. නැගිට ගන්න බෑ. ඇඟ මෙහෙම නැගිටින්න බෑ. මෙහෙම අත ගන්නකොට මයිල් ටික ඔක්කොම ගලවලා යනවා. ඒක කාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒ හරහා තමයි මේ ජීවිතය කියන එක තේරුම් අරගත්තේ මොනවාක්වත් වෙන්නේ නැහැ. හැබැයි ඒක වනේ වනසතුරුකටත් එහෙම දුකක් නොවේවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ එළියට ආවට පස්සේ බුදුහාමුදුරන්ට කියලා අනේ මට වහන්තේ විඳපු නැති જાති දුකක් ආවා කියලා කියන්න බෑ. හැම එකක්ම බුදුහාමුදුරේ දේශනා විඳලා තියෙනවා.
ඒ මොකද මේ හැම දුකක්ම සතියෙන් විඳලා තියෙනවා. ඉතින් ඒ නිසා ලිපි අවධානට යනකොට අහනවා මෙහෙම වේදනාවක් කරන මොකද කරන්නේ? මොනවත් නැහැ ඔය දිහා බලන්න. මොනම උත්තරයක්වත් නැහැ. ඊයේ බැරි වුණා අද පුළුවන් වෙයි. බැන්නම් මොනවද අතපය දිග ඇල්ල කරගන්න හෙට වෙනකොට ඕක ටික හරියට අර පොල්ලෙලි ටිකක් උරේකට දාලා පිටුනට පස්සේ දෙපාර බිමයිනකොට අඩුක් වෙනවා කියලා එකක් එන්නේ. ගහන්න ඒක අඩුක් වෙනවනේ. අහුරනවායි කියලා කියන්නේ. ආන්නේ වගේ මොන දුකක් දැම්මත් දෙතරක් බිමයිනකොට තව ටිකක් දාන්න පුළුවන්. ආන්නේ විදිහට එන දේ ලියන කලාවක් තියෙනවා. ඒ ලියන කලාවට දැම්මොත් අපි සාහිත්‍ය විසරද වෙනවා. sannivedanaye අති දක්ෂ වෙනවා. එතකොට බුදුජානක කියන්නේ අපිට තේරෙනවා. එහෙම නැතුව මේ එන එකට චරිචුරු ගාලා මේකට පිටින් බෙහෙත් හොයන්නයි දෙයියෝ මුණ බලාපන් කියන්නේ කියොත් එන්න බය ආද වෙනවා. එන්න අපි මේ දුර්වල වෙනවා. එහෙම තමයි කවුරුත් පටන් ගන්නෙ. මේ කමඨාන් සුද්ධ කරනකොට කියලා දෙනවා. එපා ওই જાති කතාවක් කියන්න එපා. ඔය එන එකට මුණ දෙන්න පුරුදු වෙනකොට සතියේ පුදුම විවිධාංගීකරණයක් වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අර විසි වෙනවා වගේ ගතිය සක්මනේදී. හොඳට ඒ වෙනකොට සක්මනේ පරියන්කේදීත් ඕක වෙනවා. කය වැක්කිරෙනවා. ඒ කියන්නේ ඉරියව්ව පවත්වාගෙන ඉන්න බැරි වෙනවා තමයි. ඒකට සක්මනේ විශේෂය තියෙන ඇස් දෙකත් ඇරලා චේතනාව කරගෙන යනකොට මේ යාට මෑට විසි වෙන්න පටන් ගන්නවා. මේ කය මේ මනස ඉන්ද්‍රිය ධර්ම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාන ඉදලා මේක ඇකිලිගෙන ඇතුළට යනකොට අපේ ඇඟ අපිට පාලනය කරන්න පුළුවන් ගතිය නැති වෙලා යනවා. ඒක සාමාන්‍යයෙන් පේන්නේ මේ පාලනයෙන් තොර වෙනවා වගේ කියලා. නමුත් ඒ දන්නවා මේ ඔක්කොම විසින ගතිය තුනට සතිය තියෙනවා. මේක හරහා සතිය යන්න පුළුවන්. ඒ නිසා මේ ශරීරයේ මගේ මම කෙරුමය මම අහවලයි කියලා හිතාගෙන ඉඳලා තේිනවා මේ හොඳට සක්මන් කරන දින උඹට මේ ශරීරය පාලනය කරන්න බෑ. එහාට මෙහාට විසි වෙනවා. ඉතින් ඒ විසි වුණාට සතිය පවත්තන්න බාධාවක් නැහැ. ඒ කියන්නේ අනාත්මය සක්‍රියවම පෙන්නනවා. උඹට ඕනේ දෙයක් කෙරෙන්නේ නැහැ. ඕම් බලාපන් නිකන් බීලවන් තියනවා වගේ අර ඇතුලේ සක්මනක එහෙම ඉන්නවනම් බිත්ති හැප්පෙනවා ගිහිල්ලා. ඒ තරම් මේ ඇඟ වෙන පහු වෙනකොට ඒක හුරු වෙලා එනවා. හරියට අර බයිසිකල් එකේ පදිනකොට බැලන්ස් එක පුරුදු වෙනවා වගේ ඒක හුත්තම සුබ ලකුණක්. භාවනාවේදී දැන් සතිය අල්ලන්න හදන්නේ කියලා. අල්ලන්න කියන්නේ ඉහළ මට්ටමට සති මාත්‍රය සති ඉන්ද්‍රියක් බවට බල කබා ගන්න වෙලාව. ඉතින් එතෙන්දී හිතෙනවා කැඩිලාද කියලා. සතිය කැඩිලාද සමාධිය කැඩිලාද පාලනයෙන් තොර වෙලාද මට වැරදිලාද කියලා සැක හිතෙනවා. ඒ සැක නොහිතන්න කියනවා හොඳට සීලය තියාගන්න, සතිය තියාගන්න, සද්ධාව තියාගන්න ඒත් ඕක එනවා. එතකොට තේනවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ඔය පාරේ ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපේ හිත කැමති අපේ කය කැමති නෑ ඒකට. මායя කැමතිත් නෑ. අපේ හිතත් කියනවා මේක වැරදිලා මේක පෙරදිලා කියලා. එතකොට කමඨාන සුද්ධ කරන්නේ නෑ පෙරදිලා නෑ වැරදිලා නෑ ඔක කොහොමයි. අනිත් දවසේ යන්න බලන්න ඕම වෙයි කමක් නෑ කියලා එතකොට එන්නේ නෑ. ඒ කියන්නේ ඒක සූදානම් ශරීරය තියෙනවනේ ඕක ඔච්චර ගණන් ගන්න දෙයක් නෑ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සක්මන් භාවනාව පළමු දින ඔසවනවා ගන්නවා තබනවා වේගයෙන් සිතනවාට කරනවාට වඩා ක්‍රමයෙන් වේගය අඩුකොට අවම වේගයෙන් සිදු කරන විට එම සිතුවිල්ල වේගයෙන්ද ක්‍රියාව අඩුවෙන්ද සිදුවිය. එසේම දෙවන දිනවන විට ක්‍රමයෙන් සිතන ඔසවනවා ගන්නවා තබනවා සිතුවිල්ල සමගම එකටම ක්‍රියාත්මක වන බව දැනුනි. එමෙන්ම තරමක් ඔළුව තුල හැරෙන දිශාව ඊට නැවිය යුතු වම් පාදයේද දකුණු පාදයේද යන්නේහි මනාව වැටහුණි. පරියංක භාවනාවේදී මුල් දිනේ ශරීර අවයව විශේෂයෙන්ම පා භූමිය ප්‍රදේශවල වේදනා දැනුනි. තුනටිය ප්‍රදේශවල වේදනා දැනුනි. දෙවන දින වන විට ක්‍රමයෙන් එම වේදනාව පහව යන බව වැටහුණි. ආනාපාන සතියේදී සිත
ශනිකව බැහැරව ගියද නැවත නිසිතැනට තබා ගැනීමට උත්සාහවත් විය. මේ සැමට සිතේ එකඟ බව අවශ්‍ය බව වැටහුණි. ඔයතර මේක අර අතීරණ අවස්ථාව, වෙනෙන අවස්ථාව, පාලනය කරන්න බැරි අවස්ථාව ගියාට පස්සේ තේරෙනවා මේ කයේ නෙවෙයි සෙල්ලම තියෙන හිතේ කියලා. ඔය කිටි දහවන සූරි භද්‍රද්ද මට මතක නැහැ කෙල්ලගේ නම මොකද්ද කියලා. එයා කියනවා යනකොට මූඩ් එක හොඳට තිබුණා මම දිනනවා. ඔය ප්‍රැක්ටිස් කරුවට විටමින් ගත්තට ග්ලූකෝස් කෑවට ඇති වැඩක් නැහැ. ඒ හිත හරියට හුලං වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ කෙලින් තියෙනවා කයත් එහෙම තියෙනවා. හිත වැනෙනවනම් සද්ධාව නැතිකමෙන්, හිත වැන්නවනම් සතිය නැතිකමෙන්, හිත වැන්නවනම් සමාධිය මේ සීල නැතිකමෙන් ඉතින් වැලමදුල වගේ හිස්මල්ල කෙලින් හිටින්නේ නැහැ වගේ දුර්ලකම් තියෙනවා. ඉතින් මේකට බුදුජානනාංශ කියන්නේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනසයි පූර්වාංග වෙන්නේ, මනසයි ශ්‍රේෂ්ඨ වෙන්නේ සියල්ල මේ ඔක්කොම මනෝමය. මෙන්න මේකට මනසාචේ පසන්නේන සතුටින් මුණ දීපන්. තතෝන සුඛමං වේති ඡායාවනපායි. මේකට කනගාටු වුණොත් අපායි. මේ ඔක්කොම මනසෙන් වෙන හොල්මනක් තියෙන. අපි හුත්තට කයට හිත දාගෙන ඉන්නකොට පරියංග රක්මන කරනකොට අපිට පේනවා මෙයා වෙනම මාර්ගයක යනවා. අපි කියන්නේ අහන්න නැති වෙලාවක් එනවා. ඒ වෙලාව කරබන සතිය තියෙනවනේ බලාගෙන ඉන්න. මිස් සතියෙන් හිත එකලස් කෙරුවට පස්සේ කයත් හොඳට කීකරු වෙලා ඇවිල්ලා කියලා දෙනවා. ඒ අකීකරු තත්ත්වයේ හරහා තමයි කීකරු තත්ත්වයට යන්නේ. අකීකරු තත්ත්වය අයින් කරන්න ක්‍රමයක් නෑ. ඒකට බොහුණ දෙන්න ඕන. ඒකට අපිට හිතෙනවා අපිට පුළුවන් ද තව කෙනෙක් අකීකරු කෙනෙක් tempat කරන්න කද්දාකවත් බෑ. ඒක මේ අධ්‍යාපන ක්‍රමේ තියෙන වසල වැඩක්. මම දන්නවා මට පුළුවන් කියලා වගේ පොවනවා අපට. ගුරුවරුන්ට පොවනවා. ගුරුවරුන්ට බෑ. ඉතින් ගුරුවරු 86ක් ආතතිය ජීවත් වෙන්නේ. මට පන්ති කාමරට ගියාට මට වැඩේ කරගන්න බෑ. පොඩි උන් අපිට කියන බෑ කියන එක. ඒ අපි හිතේ විශ්වාසය තියෙනවා නම් මේවයි කරන්න ඕනේ කියලා. නැත්නම් පොඩි උන් ගැටි ඔහොම තමයි කියලා දන්නවනම් සාර්ථක ගුරුවරෙක් වෙනවා. ඉතින් ඒක නිසා ඒ තමන්ටවත් තමන්ගේ සක්මන පාලනය කරගන්න බෑ, පරියන්කේ ඉන්න බෑ, හිත පිට යනවා කියන එක පිළිගන්න. ඒක කිසි දෝෂයක් නෑ. ඒකට තමයි අපි අනුන්ට උපදෙස් දෙන්න මොකද්ද අපිට තියෙන සුදුසුකම. හුස්මක හිත තියාගන්න බැරි. පීවර 7-8ක්වත් තියන්න බැරි. අපි නොදන්නා විෂයන් වල ශිල්ප දක්වන්න හදනවා. මේක පෙන්වුවාට පස්සේ අපි තාම ඉපදිලත් නැහැ වගේ. හැබැයි ඒක හරි අහිංසකයි. ආපහු දන්නේ මම කරන්න ඕන කියලා බැලුවොත් ඒ වැනෙන සුළු තත්ත්වයේ එක්කම ගමන් බුද්ධම ආත්ම විශ්වාසයක් එනවා. මං කියන්නේ නිවන් දකින්න කියන එක නෙවෙයි. ඊටත් වැඩිය ඔයගේ තත්වයකට මුහුණ දෙන්න එන්න පටන් ගන්නවා. ඒකෝට තියෙනවා මේ සියල්ල සඳහා එකම පරිේශනාගාරයයි තියෙන කය. ඒක 100%ක්ම අංග සම්පූර්ණයි. ඉතින් මේකෙන් එපිටට ගිය ගමන් අපාගාමී. නිසා පුළුවන් තරම් මේකේ ඉඳගෙන මේකේ පාලනය කළ හැකි තත්ත්ව තියෙනවා, නැති හැකි තත්ත්ව තියෙනවා. අන්නේ දෙක හරහා පාලනය කළ හැකි තත්ත්වයක් නැති තත්ත්වයට සතියට එකයි. සතියට පාලනය කරගන්න පුළුවන් වුණා සතිය තමයි, බැරි වුණා සතිය තමයි. මේ දෙක හරහා දියටින් ගින්දර ගෙනියන්න වගේ, කම්බිය විදින්න වගේ, තනි රේල් පීල් එක යන්න වගේ මේ ශරීරය දාලා වැඩ කරපු කෙනෙක් කවදාකවත් අනුන්ගේ ජීවිතයට අත තියන්න යන්නේ නැහැ. තියන්න බෑ. කිසිම කෙනෙකුට තව කෙනෙකුට සදාචාරාත්මක හෝ මොනම දෙයකවත් ඇඟිලි ගහන්න පුළුවන් ශක්තියක් පුදුජානසෙ දීලා නැහැ. දෙන්නත් බෑ. ඒක මානව ඉතිහාසයේ තියෙන සාපරාධිම ක්‍රියාව තමයි අපි කාගේ හරි මානසිකත්වයට අත තියෙන එක. අත තියෙනකොටම අපිට සිද්ධ වෙනවා මම දන්නවා කියන හැඟීම ගන්න. දන්නේ නැහැ. එහෙම එකක් නැහැ. අපිට මට පුළුවන් මට බුදුහාමුදුරු කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ අනික් අය වගේ මම උකටේ ගැලුම් කාර්යය කියලා කිව්වේ නැහැ. බුදුන් කිව්වා මොන පාර දේශනා කළා තියෙනවා කැමැත්තෝ යන්න. මට කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් යසෝදරාව කරේ තියන්නේ නේ බුදුහාමුදුරු. එතන රාහුල කුමාරයා සාක්කුවේ දාගෙන යයිනේ. කරන්න බෑ. ඒ නිසා වෙන්නේ සීලමුග ශාස්ත්‍රඥ වහන්සේලා වගේ බුදුරජාණන් වහන්සේම අනවශ්‍ය විදියට ඉස්සරහට යන්නේ නැහැ. මේ අනුන්ගේ ජීවිතවලට ඇඟිලි තියන්න එන්නේ නැහැ. ඒක හොඳට තේනවා සක්මන් කරනකොටත් අපිට මේක පාලනය කරගන්න බෑ. නිදාගෙන මේ භාවනා කරනකොට නිින්දක් එනවා. මේ ඔළුව ගහන පොළොවේම ගහනවා. මේ ආසනින් උස්සලා බිම දානවා. ආයෙ නැගිටලා ඉඳ ගන්නවා. ආයෙත් ඒ වගේ.
ඒ තරම්ම තේරෙන පටන් ගන්නවා මේක ඇතුලේ වෙන කවුද යක්ෂයෙක් ඉදලා වැඩ කරනවා. උහුඳ ඕන තම්බන කන තම්බන කාවා. බැදගෙන කප කියලා ඔක් කරගෙන ගියාට පස්සේ ඕන විශ්වාසයක් එනවා. අර හිත හයි වෙන එක තමයි වැඩි. එදාට තේිනවා මනෝබංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය. ඕක ඉච්චර දුර යන වැඩක් නෙමෙයි. මේ භාවනා දෙවෙනි දවසේ අපි අද ඉන්නේ. ධම්මපද පොත ඇරපුව ගමන් ওই පළු දෙක වගේ ඕ දෙකට තමයි පොත ඇරෙන්නේ. මනෝසෙට්ටා මනසාචේ පසන්නේන මෙන්න මේකට ප්‍රසන්න මනසෙන් මුණ දෙනකොට යෝගාවචරය කියනවා අප්‍රසන්න මනසෙන් දෙනකට මුස්පේන්තුවා මිත්‍යා දෘෂ්ටිකයා පුතඥයා ඕනේ නමක් දාන්න පුළුවන්. ඉතින් අරකෙන්දල මේකට යන්න වැඩි වෙලා යන්නේ නැහැ. හැබැයි අර ක්‍රමයට බහ ගන්න ඕනේ. ඒක නිසා මේ සියල්ලට මුල් වෙන්නේ මනස කියන එක කය හරහා තේරුම් කර දීම තමයි කායනුපස්සනාව කියන්නේ. ඒ නිසා මේ තොරතුරු බෙදාගත් එකට අපි සතුටු වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්ස 2027/8 දින සිට භාවනා වැඩසටහනේ යෙදෙන මා ගාල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙනක පරිවිනාධිපති හිමි නමකි. නමුත් ඒ ගැන මානයක් මා තුල නැත. පැවිදි වීමට පෙර සිටම ඉක්මන් භවයක නිවන් දකින්නට ඕනි කියා සිතා සිටි මාහට දැනට පවතින වගකීම් සමක බලන විට නිවන බොහෝ දුර බව දැනුනි. එහෙත් මෙම වැඩසටහන මට නිවන ලං කර දීමට උදව් වන එකක් බව පෙනී යයි. පිරිවෙනේ සක්මන් මලු එකක් තිබුණත් පෙර වැඩ සිටි නාහිමියන් පමණක් එය පාවිච්චි කරනු දුටිමි. අපට සක්මන් භාවනාව කියා දී තිබුණේ නැති නිසා අපි එම මලුව කිසි දිනක පාවිච්චි නොකළෙමු. සක්මන් භාවනාව ගැන මෙම දින එකහමාරට ටිකක් දැනගතිමි. කාලසටහනේ හැම විටම මට මලුවක් නොතිබුණද අවශ්‍ය මලුව සිතින් හදාගෙන මා සක්මන් කළෙමි. 8 වෙනිදා සවස සක්මනේදී ලනු පාවිසි මත සක්මන් කරන විට ඊතා අවධානයෙන් සක්මන් කළෙමි. තබන සෑම පියවරකදීම මගේ හිසේ පිටුපස පෙදෙසෙන් මට ටින් ටින් යන හඬ දැනෙන්නාක් මෙන් විය. මම දිගටම සක්මන් කළෙමි. පැය දෙකකට පමණ පසු මට සියුම් හිස රදයක් පැමිණි විට මම ටිකක් බය වුනිමි. එය මගහැරී ගිය බැවින් දැන් බය නැත. 8-9 දා උදේ වරුව සෙනසුනේ ඉහළ සක්මන් මළුවේදී ඊතා ඕනෑකමින් ආසාවෙන් සක්මන් කළෙමි. ඇත්තටම එය හරියම පියජනකය. සක්මනෙහි කම්මැලි එකක් ලෙස සිතා සිටි මට සක්මන නම් දැන් හරිම ප්‍රියජනක ක්‍රියාවකි. එහෙත් පරියංක භාවනාවේදී මට නිතර නිදිමත දැනේ. ටික වේලාවක් ආනාපාන සතිය වරක් නිදිමත දැනී ටිකකට නින්දයයි. විවිධ දේ සිතේ. එහෙත් සිහියෙන් මෙන් අවනින්දෙන් විවිධ දේ පෙනේ. අද්භූත දේ නොවේ. පන්සලේ දේවල්, පිරිවෙනේ දේවල් හා විවිධ මා නොදුටු රියානතුරු ආදිය පෙනේ. හැබැයි සක්මනේදී මේ කිසිවක් මට නොදැනේ, නොපෙනේ. මට පරියංක භාවනාව ලේසි කරගන්න උදව් වන ලෙස ඉල්ලා සිටිමි. ගල්දුව ආරණ්‍ය මට ළඟ නිසා ඉදිරියට ඒහා සම්බන්ධ දිගටම භාවනා ප්‍රගුණ කිරීමටද සිතාගතිමි. මෙම අවස්ථාවලට ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අදහස සහ උපදෙස් මඟ පෙන්වන්න. ගල්දුවන යන්න අපේ පලාදක නෑ භාවනාව. බොරුවට මූලස්ථානයේ නම කියලා දැම්මට සංස්ථාවේ තිබුණ ඔක්කොම භාවන හොදලා ගිය තැන. කිසිම භාවනාවක් නෑ. ඒ නිසා බොරුවට නිකන් ගල්දුවට යන්න එපා. උඩට ගියාම ඔයගොල්ලෝ දන්නේ මම දැක්ක සංඝයා කියනවක් වැඩියා. ඔය බල්ලෙක් ඉන්නවා දැක්කත් දන්නේ. අක්වනේ බල්ලෙක් ඉන්නවා. අද උදේ හිටියේ නැද්ද? ඌට නම දාලා තියෙන කොල්ලයි කියලා. ඉතින් අපි ඌට ෆිල්ම් එකක් හදන්න හදනවා.
ඒ මොකද ඌ කවදාවත් සක්මන දිගට ඇවිදින්නේ හරහටමයි ඇවිදින්නේ. ඉතින් සක්මනේ කියලා තියෙනවා ඇවිදිනකොට හික දනක හිටගෙන සක්මන දිහා බලලා බම්බයක් විතර ඉස්සරහින් බලලා ඉදිරියට යන්න කියලා නේ කියන්නේ. මේක කවම දාකවත් බම්බයක් බලන්නේ නැහැ කෙලින්ම බලනවා. මං දැක්කොත් විතර පොළොව බිම් බලා ගන්නවා. මට බයයි. නැත්තම් ඈත බලාගෙනමයි ඉන්නේ. කවදාවත් අත් දෙක පිටිපස්සෙන් බැඳගත්තට කිව්වට බඳින්නෙම නැහැ. කකුල් දෙක ඉස්සරහින්මයි තියන්නේ. අත් දෙක ඉස්සරහින්මයි තියන්නේ. සක්මනේමයි ඉන්නේ. අර සුදු මහත්තයෝ සක්මන් කරනකොට ඒක බුදියා ගන්න ඌට උඩින් සක්මන් කරන්න ඕන. ඌ ගණන් ගන්න. මම ගියොත් විතරක් ඌ වටපිට බලලා දුවනවා. ඉතින් ඌට අපි ලිව්ව මේ සක්මනේ තියෙන සියලුම නීති දැක දන කඩනවා මේක. ඒ වුණාට සක්මන් කරන අපිට වැඩි ජොලියේ ඉන්නේ. පුදුම සතුටක ජීවත් වෙනවා. වැඩිම වෙලාවක් භාවනා ශාලාවේ ඉන්නේ ඌ. සංඝයාට වැඩි වෙලාවක් පුදිය ගන්නවා එතන. සංඝයාත් භාවනා ශාලාවට ගිහලා පුදිය ගන්න එක තමයි කරන්නේ. වෙන මොන කරන්නේ? ඌට වැඩි පුදියන්නේ මං කිව්වා අර ෆිල්ම් හදන කෙනෙකුට මෙන්න පොයින්ට්ස් මෙන්න මේ තිර නාටකය මෙන්න නළුවා ඇවිල්ලා පුළුවන් නම් ගණන් කියලා මේ ධම්ම සාගර හාමුදුරන් කිව්වා තේරෙන්නේ නැහැ. ඔය බලු වැඩේ හාමුදුරන කොහොමඩක්වත් තේරෙන්නේ. මට টොප් එකට තේරුණා. ඉන්ටපු ගමන් බාහන කරනකොට බව් ගාලා කෑ ගහනවා. ඉතින් අපි උඩ ගිහිල්ලා හරනාට පස්සේ ඌ බලනවා අපිට නිින්ද ගිහිල්ලාද කියලා. ඌට කිව්වට මේ ඌ එහෙම ගණන් ගන්න නැහැ. මම ගිහිල්ලා කොලා කිව්වොත් ඒ මොළුව පාත් කරගත්ත ළඟම තියෙන පාරෙන් පැනලා. රිලව් එකත් හැප්පුණා. දැන් ඌ රිලව් කාලා උදේ රිලව්ට බයයි. ඒ නිසා අපි හදනවා ළඟදීම හොඳම ලෝකේ හොඳම ෆිල්ම් එක කොල්ලා කියලා නම දාලා ධක්මනීදී කළ යුතු නීති ටික අපි ලියලා තියෙනවා ඩොට් පොයින්ට්ස් වල. බම්බයක් දොර බලන්න මේක කවදාකවත් බම්බයක් බලන්නේ නැහැ. අත් දෙක ඉස්සරහින් බැඳ ගන්න කියන ඉස්සරහින් බැඳ ගන්නෙත් නැහැ, පත්තින් තියන්නෙත් නැහැ. ඉස්සරහින්ම හතර ගාතෙම තමයි යන්නේ. ධක්මන හරහටමයි යන්නේ. කවදාකවත් මෙව කෙලින් යන්නේ නැහැ. ඉතින් අපි ඒ ටික හදලා වෙනවා මෙන්න ආදර්ශවත් විදිහට සක්මන් නොකරන හැටි. හැබැයි බල්ලා ජොලියේ ඉන්නේ. අන්න එක එකම පොයින්ට් එක. නිවන් දැකලා වගේ ඉන්නේ ඌ. 3-4 දිනක් දන්වැල්ල බැඳගෙන ගිනිච්ච ගමට මේක දන්වැල කඩාගෙන පුදුම බල්ලෙක් අපි දන්නෙත් නැහැ එන්නේ මෙහෙට ඌට සක්මනේ බුදියන්න විතරයි වුනේ. බුදියන්නේ සක්මන්ට ඇවිල්ලා නිකන් වැඩිපුර සීරියස් ගන්න එපා නිකන් අර බල්ලා දිහා පොඩ්ඩක් බලන්න. ඌ හැමදාම පෙන්නන්නේ නැහැ. දැන් සක්මනේ සංඝයා යනකොට මේ අඩි තියලා කාණුවක් හැරෙනවනේ. ඌ කරන්නේ පහුරු දාලා වලක් කරා ගන්නවා. ඒක බුදිනවා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. වැඩිම පහුරු ගන්නවා. ඒකට සංඝයා පුදුම ආදරයකට. කතා කරන්නේ නැති එක විතරයි. මට විතරයි බය. මෙහෙම ගියාම ගාන විනාඩියක් විතර කියවන මොනවදෝ කියනවා උට. මේ දන්වැලේම අරගෙන යනකොට ඌ දන්නවා. වින කරුණා කරලා මට මේක මැරෙන්න අරින්න මේ සක්මනේ මැරෙන්න අරින්න මට එපා උඹලගේ සැප. ඉතින් ඒක දැදුවොත් මං හිතයි මෙච්චර සක්මන පිළිවඳ පරියන්ක පිළිවඳ එච්චර සීරියස් ගන්න එකක් නෑ. ඒක ජොලි බිස්නස් එකක් මේ භාවනා කරනවා කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි. අර කොල්ල දිහා බලන්නකෝ. උට කඩදාසි කියලාත් කියනවා මොකද මේ ටිෂු කඩදාසි පෙන්වන්න බෑ. කො ලෝකේ තූත්තු කුඩි තිබ්බත් ටිෂු පේපර් තිබ්බත් අරගෙන ආවිල්ලා ඔක්කොම අවුස්සලා දාන. ඒ නිසා මේ උඩට යන සංඛ්‍යා වන්දනට මම ආර්දනා කරනවා ඌට පොඩ්ඩක් ඔබලත් අතක් හරි දීලා ගින්න ගන්න. ගින්න ගත්තා සක්මන් නොකරන හැටි. ඒ නොකිරුවාට ජොලියේ ඉන්න හැටි. භාවනා ශාලාවෙම හැම වෙලාවෙම භාවනා ශාලාවේ හොන්තට බුදි. ඌට වෙන කිසිම තැනක නින්දයක් නැහැ. ගමේ බල්ලෝ බැල්ලියෝ බර ගානක් ගෙන්න ගත්තා යාලුකම් කරලා. මං කෝ ඉපා ගේන්න කියලා. ඒව මොනක්වත් ඌ ගණන් ගන්නෑ. ඒක නිසා උඩට යනවා නම් අන්නේ ටික බලන්න ගල් දුවට නම් පලාත යන්න එපා. මේ ප්‍රසිද්ධිය කියන්නේ. මම මේ ප්‍රසිද්ධිය කියන්නේ මේ හටියට බුද්ධ ආගම හාමුදුර කෙනෙකුට බාර දුන්නා වගේ තමයි ගල් දුවට බාර දීලා සංස්ථාව කෑවා. ඉතින් සෑහෙන හොඳ වැලි මළුවල් තියෙනවා. අර මේ තියෙන ඒනට ඒකේ වැඩක් වෙන්නේ නැහැ. අපි නගරවල ජීවත් වෙන අයට මම කියන්නේ ඕගොල්ලෝ ඉඩම් පූජා කළා නැති නිසා ඕගොල්ලෝ මේ කුකුල් ගෙවල් වගේ ගෙවල් ඇල්ලුට කොටු වෙලා තියෙනවා. කොරෝනා වලදී ඔකට පිස්සු වැදුනා. ඉතින් අපිට තියෙන අක්කර 485ක් තියෙනවා මේකේ. ඕන තැන සක්මන් කරත හැකි. එහෙම නැත්නම් අපි වැල්ලකට යනවා. ඕන තැන සක්මන් කරනවා. ඕන කෙනෙක් සතිපාසල ගැන කතා කරොත් මං අහන්නේ සක්මන් ඉඳ තියනවද? වාඩි වෙන්න ඉඳ තියනවද? ඔව් බෑ. මොකද්ද සක්මන් කරන්න තියෙන්නේ? සමහරවිට අපි බස් එකක් කරන් යනවා. හැතැම්ම කාලක් විතර ඉඩමක් හොයාගෙන මේ උද්‍යානයක් හොයන.
ඊතරම් කාලකන්ණි අපි. ඊතරම්ම කාලකන්ණි අපිට එහෙට ඇවිද ගන්න තැනක් නැහැ. අපි හරි කැමැති තට්ටු ගෙවල් වලට යන්න. ඉතින් තට්ටු වෙනවා. ඉතින් ඊට වැඩිය හරි ලාභයි හුස්ම ගන්න පුළුවන් තැනක සක්මන් කරන එක. ඒක නිසා මේ අපි ළඟ ඉච්චර දුර දෙයක් නෙමෙයි ඔය භාවනා කියන එක මහ කිසිසේත්ම දුර දෙයක් නෙමෙයි නහයට තියෙන දෙයක්. ඒක හරියට පොට දාලා දුන්නා දැන් අද උඟක් හොඳයි ලියලා තියෙන වාර්තා. හිතන්න වෙනකොට බලන්න කී දෙනෙක් මේකට අපිත් එක්ක සම්මාදම් වේද කියලා වාර්තා ලියමනේ. ගිය පාර තිබුණ වැඩමුළු රෙඩි මේ මුළුවේදී ඊදවස් අන්තිම දවසට ඉස්සර දවස් තමයි යන්තම් මේ කමටාම් වහතාල් ලියන්න දැන මම හිතන්නේ ඒක තන්නේ කර හොඳ හෝ නරක තමයි මට පේන්නේ මේ ආරබේ ස්වාංශයට තමයි යන්නේ. සුද්ධ වෙනිල්ලක් දෙන්න පුළුවන්. මොකද ලොක්ක හරියට පාර දන්නවනම් අනිත් පිස්සු පිහට්ට සේරම ඒකෙ දිග යනවා. බුදුරජාණන්සේ දේශනා කරනවා ඒ හරක් ගාල හරක් රෑනේ යනකොට මේ ගඟක් එකට වෙන්න වෙනවනම් ඒ නාම්බෝ නෑම්බියන්ටත් පේන්න එක දූවගෙන යනලු එකට වෙන්න. වගේ කියලා වතුර ටිකක් බාගට බෑලා වටපිට බලනවා. ඉතින් නෑම්බියොත් එනවලු වෙදෙන්න දින්නටම යන්න බැරිලු. ඊට පස්සේ ඔය ටිකක් නායකත්වයේ ගන්න වගේ ඉන්න කෙනෙක් ඇවිල්ලා අර කටියට පොඩ්ඩක් ඉස්සරහට යනවලු ඌත් නතර වෙනවා. එතකොට මහගුණා එනවනේ. මහගුණා කිසිම වේගයක් නැහැ. අර කට්ටිය ගියාට කමකුත් නැහැ ගියා. වතුරට බැස්ස දබ ගාලා ගහන්න පටන් ගත්තාම ඔන්න ඊට පස්සේ ඊගාට නායකත්වයේ ගන්න එකාට ඌ යනවලු ඊට පස්සේ. ඊට පස්සේ නාම්බෝ නෑම්බියන්ට පේන්න පීනනවා. ඊට පස්සේ නෑම්බියෝ පීනනවා. ඊට පස්සේ එදා වදපු ඇසිත් පීනලා අන්තිමට එදා වදපු පැටියත් පීනනවා. අර මහගුණා දෙන ආදර්ශය. ඒකට කියන්නේ මහගුණාට හොඳ නමක් තියෙනවා මේ. එහෙම කියන්න හොඳ නෑ පොරබේ හැමතුරන්න මං කියන්නේ. මම එහෙම කියනව නෙවෙයි. මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු එකක්. ඒ සූත්‍රයක් වශයෙන් තියෙනවා ගංගක් එකට වෙන්න ගියාම ওই පැන ගහගෙන කචිර ගහගෙන කසිතම් ගහගෙන විසිල් ගහගෙන යන කවුරක්වත් යන්නේ නැහැ. පරිනායක නාගෝ පරිනායක. ඌ ආවා වතුරේ පුළුවන් තරම් ගියා දබි ගැහුවා ඊට පස්සේ අනිත් ඔක්කොම බැසා. මම දන්නවා පොරම විශ්වාසයේ බොහොම හිතමනාපෙන් ඇත්තේ අපිට 85ක් ගෙනත් දෙනවයි කියලා තමයි මේ 20 ගාණක් ගෙනත් දුන්නේ. මම බැන්නේ නැහැ තාම. ඒත් ඇති මට. හාමුදුරුවෝ හරිම අකමැති භාවනා කරන්නේ. ඒක හරි. ඉතින් මම කියන්න ඕනේ නැහැ මම ඒකනේ ගල්දුව ගැන කිව්වේ. ඒ අපේ කම්පැනිනේ. ඉතින් මේ දේ කරනකොට පොරබේ ස්වාමීන්සට වදිනවනේ 33000 වදිනවනේ. මේ සත්‍ය මෙහෙම තියෙද්දි මේ සත්‍ය බාරගත්ත පිරිස මේ තරම්ම පස්සට අදිනකොට ඌවගෙන බලන්න යන්න එපා. ඌවගෙන බලන්න යන්න ඕනේ නැහැ. එන කෙනත් එක්ක අපි යනවා. යනකොට ඕගොල්ලෝ පස්සේ ඇවිල්ලා අපිට මල් මාල දමාවි මෙච්චර අපි වන්ද උත්සාහය කරද්දි වැඩ කෙරුවයි කියලා කන රත් වෙන්න ගහන්න ඕනේ වෙලාවට. තෝ මල් මාලෙත් යන වැඩක් නැහැ. හැබැයි ඉන් බැලනත් වැඩක් නැහැනේ. අපි මේ සංසාරේ මේ අන්තං හරි කලෙලියක් දැක්ක කොච්චර කාලයකට පස්සේද? අපිට කොච්චරක් සත්පුරුෂයයිලා අන්න ගහන්න ඇද්ද? ජෝතිපාල මානවකයාට බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න ජෝතිපාල මානවකයා කාශ්‍යප රජු බුදුරජාණන් වහන්සේ දකින්නට අනේ ওই මුඩු මහන බලන්න මට යන්න ඕනේ නැහැ තෝත්‍ර වැටිලා තියෙන කියලා මේ ගටිකාර බ්‍රහ්මණයට කියලා තියෙනවා ගටිකාරයට. ගටිකාර කියන්නේ අඩු කුලයකේ. ජෝතිපාල මානවකයා ඉන්නේ මහ කුලයකේ. ඊට පස්සේ කොල්ලෝ නෑ ඇත්තටම මම අර ගටිකාර මේ එතකොට අනාගාමී. මේ කාශ්‍යප දරුවචනාංශي මයිත් එක හරිමනි යංකෝ අනේ ඵලයන් බයන්නේ ඔය මුඩු මහනකට උඹ රැවටිලා කියලා. වාසේ නාන්න ගිහිල්ලා දැන් අර ගටිකාට ඉන්න බෑ මේ යාළුවාට කොහොම හරි මේ කියලා දෙන්න ඕනේ. කෙස්වලින් අල්ල ගන්නවා කඩන්න බැරි වෙන විදියට. යම් බුදුහාමුදුර හම්බෙන්නේ. ඉතින් අර නම්බුකාර ජෝතිපාල කල්පනා කළා මම කවදාකවත් මට මෙහෙම කරන්නේ නැහැ. අපි ඒ ගරුකොත්තේ බොහොම හොඳට තිබ්බා. මේ කොණ්ඩෙන් අරගෙන යනවා මේ තෙත පිටින් දියේ. අතුරු බැහැලා දියේ. දිය රෙද්ද පිටින් කියන්නකෝ. අරගෙන ගිහිල්ලා සරුවචනාංශයට පෙන්නනවා මගේ හොඳම යාළුවා ස්වාමීන් වහන්සේ ජෝතිපාල මානවකයා එතරම් පැවිදි වෙනවා. ගටිකාට බෑ. ගටිකාට ඉන්නව අන්ධ දෙමව්පියෝ දෙන්නෙක්. එයා අනාගාමී මේ මැටි වලන් හදලා තමයි ජීවත් වෙන්නේ. මේ අපේ සරුවච්චන් වහන්සේ වෙන්නේ ඉන්න ගෞතම සරුවච්චන් වහන්සේ වෙන්නේ ඉන්න මේ මහා බෝසතාණන් වහන්සේ අන්තිම බුදුහාමුදුර දකින්නටත් කියන ඔය මුඩු මහනට මන් රැවටෙන්නේ මට ඕව කරන්න බෑ කියලා. ඉවෙදි වල බනින්න හොඳ නෑ. හැබැයි මහයකා
මහේකා කියන එකත් හොඳ නෑ නේ. ඌ හැදුවනම් ඉවරයි. විදු මහරහතන්වහන්සේ හැදුවේ දේවානම්පියතිස්ස රජුර විතරයි, අනුලා දේවී විතරයි. මුළු රටම සාක්කුවේ. අල්ලනෝ නම් අල්ලන්න ඕනේ මහේකා. ඔය පොඩි ලක්ෂයක් අල්ලන්න රෙඩි වටනවා. ඉතින් ඒක නිසා අපි වැඩේ කරගෙන යනවා. හිතන්නේ ඒක නිසා මං හිතුවෙත් ඒකයි මේ පෝරඹ ස්වාමීන් වහන්සේ ටිකක් මනුස්ස සාහිත්‍ය ශිෂ්ටාචාර කරලා ගත්තා නම් හිතුරු ටික කරගෙන යන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ප්‍රශ්නේ ඉවරයි. හරිම කනගාටුනේ. හරිම කනගාටු. ඉතින් වෙන කාට හරි තියෙනවා නම් මේ සභාවට කමඨාන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් කතා කරන්න මම කරුණාවෙන් ආරාධනා කරනවා. එහෙම නැත්නම් අපිත් එක්ක දුරස්තව සම්බන්ධ වෙලා ඉන්න ලයින් ගෲප් එකේ හරි මික්සෙල්ලාර් එකේ හරි ඉන්න කාට හරි ප්‍රශ්න අහන්න තියෙන හුඟක් වෙලාවට මම නැගිටිට පස්සේ අහනවා මම කියනවා කරුණාකරලා මේ වෙලාවේ අහන්න. ඒ වෙලාවේ ඉන්නේ මම මේ මූඩ් එකේ අනික් වෙලාවට ටෙලිෆෝන් එකේ ප්‍රශ්න අහන්න මම කියනවා දැන් නම් කරන්න බෑ කියලා. මේක උනන්දු කරනවා. මෙතනදී අහන්න පුද්ගලිකයි රහසිගතයි කියන තැන් වලදී අහන්නවට වැඩිය උනන්දු කරනවා. මොකද ඒක කවුරුත් එක්ක වගේ අපිට අපේ අත්දැකීම් හදා බෙදා ගන්න පුළුවන්. අවසරයි ආම්දුරුවනේ සක්මන් භාවනාව පිළිබඳවයි මම මේ කතා කරන්නේ මේ වෙලාවේ. සක්මන් භාවනාව සිද්ධ කරද්දී පාදය ඔසවනවා, ගෙනියනවා, තබනවා, පාදය ඔසවනවා, ගෙනියනවා, තබනවා ආදි වශයෙන් පියවර කීපයක් ඉදිරියට ගමන් කරනකොට ශරීරය සමබරතාවයේ නැතිව අර ඉදිරියට තබන්න හදන පාදය පසුවට ආපහු පස්සට ඇදෙනවා වගේ ස්වභාවයක් දැනෙනවා. නැවතත් අපි සිහිය පිහිටවාගෙන පාදය ඔසවනවා, ගෙනියනවා, තබනවා ආදී වශයෙන් සක්මනට නිරත වෙන්න පුළුවන්. එම අවස්ථාවේදී දැනෙනවා විලුඹ එසවෙනවා, ඒ වගේම මාපටඟිල්ල අන්තිමටම පොළවෙන් මිදෙනවා. ඒත් එක්කම පාදය තබනකොට දැනෙනවා ස්වාමීන් වහන්සේ පාදය පොළවට ඇදලා ගන්නවා වගේ ස්වභාවයක්. ඒ වගේම පාදය පොළවෙන් මිදෙනකොට ඇලිලා තියෙන දෙයක් ගලවලා ගන්නවා වගේ දැනෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක මට විතරක් දැනෙන දෙයක්ද නැත්නම් ඒක ස්වභාවයද කියන එක දැනගන්නත් අවශ්‍යයි. ඒත් එක්කම සක්මන් භාවනාව සිද්ධ කරනකොට අර පාදය කෙරෙහි අවධානය තියෙන අතරතුරම ඇඟ ඇතුලෙන් තෙරපෙන ස්වභාවයක් දැනෙනවා. අස්තියක් අස්තියකට ඇතිල්ලෙන ස්වභාවයක් වගේ. ඒක කොතනින්ද දැනෙන්නේ කියන එක මට හරියටම තේරුම් ගන්න බැරි වුණා ස්වාමින් වහන්සේ. මම දෙපා වලට අවධානය යොමු කරන්නේ නැතුව ඒ තෙරපෙන තැනට අවධානය යොමු කළා. ඒත් මට තේරුම් ගන්න බැරි වුණා ඒ කොතනින්ද ඒ තෙරපීම එන්නේ කියන එක. ඒ සක්මන් භාවනාවේදී එපමණයි. අපි මේක ඉවර කරමු. එතකොට මට මතකේ රඳලා හිටි. එතකොට ඇවිද ගන්න බෑ. ඉස්සරහට ගිය කකුල පස්සට ඇදිලා එනවා වගේ කියනකොට ඒක සතිය උච්ච අවස්ථාවක්ද නැත්නම් සතියට හානි වෙච්ච අවස්ථාවක්ද? සතිය කැළඹිලා ඒ වෙලාවට මේ වැටෙන්න යනකොට වෙනස් වෙනවා අවධානය. අවධානය නෙවෙයි අහන්නේ. දැනීම. ඒකට අවදි බව. එහෙම නැත්නම් අප්‍රමාදීව ඒක දන්න ගතියේ ඒ වගේ පාලනයක් තොර වෙනකොට සතිය වැඩි වීමක්ද සිද්ධ වෙන්නේ අඩු වීමක්ද සිද්ධ වෙන්නේ? සතිය අඩු වෙනවා ස්වාමීනි. හොඳට සලකා බලන්න එතන තමයි සතිය වැඩෙන තැන. අපි දන්න තැන සතිය මොට්ට වෙලා තියෙන්නේ. මෙට්ට ඇහි වෙලා තියෙනවා. දන්න තැන තමයි පටන් අරගන්න. දන්න තැන කියන්නේ හුස්මෙන්. ඊට පස්සේ දතියට අනුතුරුදායක තැන් වලට යනකොට මේක පුදුම ශක්තිමත් වෙනවා. අර හාවට කරදරයක් වෙච්ච ගමන් කන් දෙක උස්සලා ඌ ඇස් දෙක දිදුලලා බලාගෙන ඉන්නේ. ඉතින් මෙවට බය වෙලා තමයි අපි ජීවිතය ගත කරලා තියෙන්නේ මෙතෙක් කල්. දැන් අපි එන කරදරයක් එනකොට තේරුම් අරගන්නවා සතිය අවදියක් එන්නේ. ඒ එන අවදියට අනුග්‍රහ කරන්න පුළුවන් ද කියලා. අනුග්‍රහ කරන්න නම්
අනුග්‍රහ කරන්න නම් කාය ජීවිත අතාරින්න වෙනවා. අපි ඒ වෙනුවට කාය ජීවිත දෙක අල්ලගෙන සතිය අතාරින්න. එහෙම නැත්නම් හිතනවා සතියට අනතුරක් කියලා. සතියට අනදරයක් නෑ. මේක සතිය උච්ච මේ පළප්‍රෝජනයක්. ඕන තරම් වෙනවා අපි දන්නේ නෑ. දැන් විතරයි දන්නේ මොකද අපි සතිය උද්දීපන වෙලා තියෙන නිසා. ඒක එකක්. දෙක මේ කකුල ගලවනකොට බෙහෙත් ප්ලාස්ටර් එක තියලා ගලවනවා වගේ. එහෙමයි. මේ තමයි ආපෝ ධාතුව වැටෙන ආකාරය. ආපෝ ධාතුව අඩු වෙනකොට ආසත්ත ලක්ෂණය පෙන්වනවා. ආපෝ ධාතුව වැඩි වෙනකොට පග්ඝරණ ලක්ෂණය වැඩි වෙනවා. ඉතින් ඒක අනිත්‍යයට වෙන්න ඕනෙම නැහැ. හැබැයි ඕනම කෙනෙකුට ආපෝ ගතිය තේරෙනකොට ඔයගේ මේ ඇලෙන ගතිය සහ වැగిරෙන ගතිය. ඊට පස්සේ පිරිමැදිර ගතිය, ඇඹරෙන ගතිය ඒ පඨවි ධාතුව පෙන්වන හැටි. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ධාතුන් ඇවිල්ලා කියන්නේ ඔන්න මං ආපෝ ධාතුව ආවා, ඔන්න මං පඨවි ධාතුව ආවා කියලා. ඒක අපිට තේරෙන්නේ ඔය වගේ ගති, භාව, ස්වභාව වශයෙන්. අන්නේව දකින්නකොට අපිට භාෂාවක් තේරෙන්නේ නැහැ කියන්නේ. මේ ධාතුන්ගේ භාෂාව අපිට තේරෙන්නේ නැහැ. අපිව පැත්තකට දාන්න. නමුත් දැන් මෙතන හොඳට තේරෙනවා එක එක ධාතුන් ආපුවාම යාට කියන මතු කරලා දෙන භාෂා විලාසයක් තියෙනවා. ඒක දෙවියන්ට තේරෙන්නේ එච්චරමයි, බ්‍රහ්මයට තේරෙන්නේ එච්චරයි, ආර්යයන් වහන්සේට තේරෙන්නේ එච්චරයි. ඒක විශ්වගත භාෂාවක්. ඒ භාෂාවට ගියාට පස්සේ උඹ මම බේදෙන්නේ නැහැ. ඒ භාෂාවට ගියාට පස්සේ ඇතුළ පිට බේදෙන්නේ නැහැ. ඒ භාෂාවට ගියාට පස්සේ මම සහ මම නෙවෙයි කියන බේදේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි ආමතුරන් කියනවා අජ්ජත් පටවි ධාතු, බහිද්ධා පටවි ධාතු, පටවි ධාතු රේවේතා. රාහුල මේ අජ්ජත් පටවි ධාතුවක් කියලා එකක් තියෙනවා. බහිද්ධා පටවි ධාතුවක් කියලා තියෙනවා. දෙකම පටවි. පටවි ධාතුව දන්නේ නැහැ මේක ගෑනුවෙක් ගෑන්ගේ ඉන්නවා, පිරිමියෙක් ගෑන්ගේ ඉන්නවා, භික්ෂුව ගෑන්ගේ ඉන්නවා. ඒක දන්නේ නැහැ. එයාට ඇත්තෙත් නේ අජ්ජත් බහිද්ධා ભેදයක්. අපි ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්න යනකොට අපිට මේ මම සහ මම නෙවෙයි කියන ભેදය අතාරින්න වෙනවා. ඒක බෑ. බැරි කයට ආසාව නිසා. බැරි ජීවිත ආසාව නිසා. නමුත් තම කරගෙන යනකොට කමඨාන සුද්ධ වෙනකොට තේනවා මේ භාව ලක්ෂණ ගති ස්වභාව ලක්ෂණ වලට එනකොට මම නිකම්ම විශ්වගත වෙනවා. මම නිකම්ම බාහිරත් එක්ක සංසන්දනය වෙනවා. ඒ වෙනකොට ධාතු මනසිකාරය ඇවිල්ලා උච්ච අවස්ථාවට ඇවිල්ලා. ඒක සතිය නෙවෙයි. සතිය උත්කෘෂ්ඨ ඵලයක්. ඉතින් මේක අපි තේරුම් ගන්නේ කයෙන් තමයි. වැස්ස වහිනවද කියලා දාන්නේ අතේ එළිය දාම ඕන තෙමිනවා නම් ඕන වහිනවා. අතේ එළිය දාම රත් වෙනවා නම් ඕන පායනවා. ආනෝ විදියට දැන් ස්පාක් වෙනවා නේ. ඒ විදියට අපිට තේරෙන පටන් ගන්න මේ කයෙන් තමයි ඔක්කොම මනින්නේ අපි. මේ මැනීමට ගන්න මූලික උපාංගය තමයි කය. අත දිග ඇරියොත් බම්බේ. මෙතෙන්ල යාරේ. අතේ බාගේ රියන ඔක්කොටම උපමානේ මේක. හැබැයි ඔයාගේ බම්බේ මගේ බම්බේ වෙනස්. දැන් සුද්ධ කිව්වා නෑ බම්බේමයි කිය. ඒක යාරයක් හරියට දිග රත්තරන් පොල්ලක් කෞතුකාගාර තැම්පත් කරලා තිබ්බ මෙන්න යාරේ. ඒකට අඟල් 36. බයිලා අඟල් නෙමෙයි අඟිලි. ඒ ඇඟිල්ල එක එක නෑ වෙනස්. සිවුරු මහන්ඩි ගම අපි බලන්නේ රියනෙන්නේ. මගේ 19 හැමාරක් තියෙනවා මගේ. 18යි කියලා හරියන්නේ නැහැ රියන. ඒ නිසා අපි පඨවි ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව තේරුම් ගන්න හැටි වෙනස්. ඒකේ විශ්වගත තත්ත්වකුත් තියෙනවා. ඒක තේරුම් ගන්න බැරි මේක මම කරගත්තොත්. මගේ කය, මගේ කට, මගේ බඩ, මගේ කකුල. එහෙම නැතුව මේ ධාතු ගුණ දකින්න නම් ඒ කම්පන චංචල තෙරපියෙන් උණුසුම් සිසිල් ගති වශයෙන් භාව වශයෙන් මේ ගති භාව ස්වභාව දකින්න හැම වෙලාවෙම අපි සුවසේවාවකට වැටෙනවා. ගති භාව නැතුව මේ මම මගේ කියාගත්ත ගමන් ලෙඩ වෙච්ච ගති වලට වැටෙනවා. බෙහෙතෙන්මයි සනීප කරන්න ඕන. අර ධාතු මනසිකාරයේ සම්මුළු ශරීරයේම අභ්‍යංගනය කරනවා. මසාජ් කරනවා. ඒ නිසා ලස්සන තොරතුරු ටිකක් තියෙන්නේ. ඒව සතියේට අරියාදුවක් කියලා ගන්න එපා. ඒ සතියේ වැඩෙනකොට හැදෙන පුතාගේ හැටිනේ. වැඩෙන්න පටන් ගන්නවා මේ විදිහට වාර්තා කිරුවොත් උනන්දු කරවන්න පුළුවන්, අනුග්‍රහ කරන්න පුළුවන්. අනිත් දවසේ අපි යන්නේ භාවනාවට. ඒ හැම දෙයක්ම භාවනා මල් මාලෙට හම්බෙච්ච අලුත් මලක් වගේ අමුණගෙන අනේකයි තියෙන්නේ. අපි යනවා දැන් පරියන්ක ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ පරියන්ක භාවනාව සිදු කරන අවස්ථාවේදී උදරය පිම්බෙනවා,
හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා ආදි වශයෙන් මුලින් මෙනෙහි කරනකොට විනාඩි 4ක් 5ක් විතර වගේ එහෙම මෙනෙහි කරනකොට නොදැනී යනවා උදරයේ පිම්බීම හැකිලිම. නමුත් ආස්වාස ප්‍රාස්වාස කරන බව දැනෙනවා. ඊළඟට නාසාග්‍රයට සිත පිහිටවාගෙන ආස්වාස ප්‍රාස්වාස කිරීමේදී හුස්ම පහළට එන බව දැනෙනවා. ඉහළට ගන්න හුස්ම නොදැනී යනවා. ඒ ඇයිද කියන එක දැනගන්න කැමැති ස්වාමීන් වහන්සේ. මේකේ විශේෂ ව්‍යාපෘතියක් විදිහට නොදැනී ගන්න බව දන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහුවොත් කොහොමද කියන්නේ? ආස්වාස ප්‍රාස්වාස දැනෙනවා මේ උදරයෙන් අවධානය නැති වෙලා යනවා. නෑ ආස්වාසයේ දැනෙනවා ප්‍රසවාසයේ වැටෙන්නේ නැහැ කියලා කතාවක් කිව්වනේ. වැටෙන්නේ නැති බව දන්නේ කොහොමද? අත්දකින්නේ කොහොමද? ප්‍රාස්වාස වෙනකොට මේ වායු ධාරාව තොලාග සහ මේ නාසයේ කෙළවර ගැටෙන ස්වභාවයක් තැවෙරෙන ස්වභාවයක් දැනෙනවා. මේ උස්ම උඩට ගන්නකොට ඒ ස්වභාවය දැනෙන්නේ නැහැ. දන්නේ නැහැ කියලා දන්නේ කොහොමද? එම අර ස්පර්ශ වීමක් නැහැ ස්වාමීනි. ඔය සාපේක්ෂ විතරයි තියෙන්නේ. හැබැයි නිවන තියෙන්නේ එතන තමයි. දැනෙන කිසිම තැනක නිවන නැහැ. දැනීම බල ඉනවල තියෙන තැන් වල දැනෙන්නේ නැහැ කියලා. එතකොට ඒක සතිය නැති දෙයක්, අබැග්ගයක්, හිරියරයක්, කරියාදුවක් කියලා ගත්තොත් ඉතින් භාවනා ඉවරයි. දැනගන්න ඕනේ දැනීම කෙලවර කරන ලකුණ තමයි නොදැනීම. නොදැනීමේ තමයි නිවනට යන්න පුළුවන්. එහෙනම් රූපේ දැනගත්තොත් තමයි අරූපෙට යන්නේ. ඒක නිවනම නෙවෙයි. ඉතින් ඒකට යන්න නම් මේ කාය ජීවිත නිර්පේක්ෂව අපි ඉදිරියට යන්න ඕනේ. දෙක ඉස්සල්ල වාර්තාවේදී කියුණා අපිට නිතරම දාගෙන ඉන්නකොට නිකන් අඩහීනයක් වගේ අඩනින්දක් වගේ විච්චි නැති ඇක්සිඩන්ට් පේන්න පටන් ගන්නවා කියලා. ඒ පේන්න පටන් ගන්නේ ආස්වාද ප්‍රසවාස නොදෙනී යන තැන. වෙන දේවල් පෙන්නනවා. එයාට කියන්න තියෙන නිදිමතක් එනවා. නොදැන දේවලුත් පේනවා. එතකොට ආනාපානේ පටන් ගත්ත තැනilla මෙතෙන්ට එනකම් මොන වගේ වෙනසක්ද වෙලා තියෙන්නේ කියලා. ඒක බැලුවේ නැත්තම් අපිට වෙන්නේ මේ කොහොද යනකොට නිින්දක් ආව කොහොද යන අදාළ දෙයක් වෙනවා කොහොද යන ඇක්සිඩන්ට් පේන්න පටන් ගන්නවා. ඒව නිකන් එනේව නෙවෙයි. ඒක වෙන්නේ ආනාපාන එක තැනක් එක මට්ටමට සියුම් වුණාට පස්සේ. ඒකෙන් හිත කඩන්න මායя දානවා. ඔය එක එක බහුරු කෝලම්. අපි බහුරු කෝලම් දිගේ කතන්දරේ කියරගෙන යනකොට අර ආනාපානේ පාවදීමක් වෙනවා. ඊටකොට ආනාපානේ බිම්මය කියලා මාරු කරන්නත් එපා. ඒකම හැ කර වෙන්න වෙලකම් බලන්න ඉඳලා මේ ආනාපානෙට දැන් මොකද වේගන යන්නේ කියලා බැලුවොත් අර නින්දත් විනිවිද යන්න පුළුවන් හීනෙත් නිදිවිද යන්න පුළුවන් ඔයන බයිලා තීරම විනිවිද පුළුවන්. හැබැයි ඒක ඉතින් අර වැරදි සෑහෙන ගාණක් කරලා සෑහෙන කමටහන් සුද්ධ කරන ගිය කෙනාට තේරෙනවා මේකෙන් ඉඟි කරන්නේ ආනාපානෙ යම් දන්නා තැන සිට නොදන්න තැනට සියුම් තැනින් අතිසියුම් තැනට යනකොට තමයි මේ බහුරු කෝලම් පෙන්නන්නේ. අපි කතන්දර ලියන්න, නවකතා ලියන්න, කෙටි කතා ලියන්න යනවා කියන්නේ බහුරු කෝලම් තමයි. එතකොට ආනාපාන මොකද වෙලා තියෙන්නේ කියලා කියන්න දන්නවනම් කෙලින්ම බුද්ධ පාක්ෂිකයි. බහුරු කෝලම් බැලුවොත් කෙලින්ම මාර පාක්ෂිකයි. ඉතින් කවදද අපි මේ ජීවිත පරිවර්තනය වෙන්නේ? මේ නටාගෙන එන්නේ මැජික් කාර්යය බෙරේ හයියෙන් හොල්ලන්නේ මැජික් එකක් පෙන්නන්නේ අස්බෙන්දු මැජික් නෑ. අපි බෙරේ හොල්ලන දිහා බලනකොට මේ පැත්තේ මාළුවෙක් කරන් පෙන්නනවා. මෙන්න පරියෙක් කරන් පෙන්නනවා. වම්මයි අප්පයි දේවල් මේක බොරුව කරන්නේ. ආන්නේ මේ මායාව හතරමං හන්දියක මැජික් පෙන්වන මායාකාරයක් වගේ තමයි අපේ විඥානේ. ඒ නිසා ඒ දේවල් වලට යන එක හරි වටිනා භාවනාවකදී. හැබැයි ඒකට සූදානම්ම යනවයි කියන එක මේ කමඨාන් සුද්ධ කිරීමේ විතරයි. බණ හැමෝට වෙන්නෙත් නැහැ. දන් දුන්නට වෙන්නෙත් නැහැ. සිල් දැක්කට වෙන්නෙත් නැහැ. පොත් බැලුවට වෙන්නෙත් නැහැ. කමඨාන සුද්ධ වුණාට පස්සේ තමයි තේරෙනවා මෙතෙන්ට එනකොට අඳුරු කරගෙන උලන් හමාගෙන ඔන්න මහ වැසකට වගේ කළු කරගෙන එනවා. එතකොට සතිය කඩා ගන්න එපා. මූල කර්මත්තානේ පිට වට බලන්නේ නැතුව නටනවා. මාර පරාජය බුදු දහමේ අඟුරු වැසි වැස්සුවා. මේ දඹු වැහි වැස්සුවා. ගල් වැස්සුවා. තන්නරති රංග ඇවිල්ලා නැටුවා. ඔක්කොම පච වෙලා යනවා. මේ නිකමට හරි තන්නට ප්‍රේම කරා නම් මොකද වෙන්නේ බලලා. රාහුල කුමාරයා වෙනකොට තව කුමාරයෙක් කම්බිනේ දුන්නා බුදු කොමත් ඉවරයි අපිත් ඉවරයි. පොඩ්ඩ වැරදුනා නම් ඉවරයි. ඇද්දෙකවත් ඇරියේ නැහැ.
ඉතින් ඒකට මාර පරාජය කිව්වට අපිත් ඉන්නේ හැම වෙලාවෙම මාර පරාජය තමයි. මාරය හැම පැත්තෙම අපිට උසස් වීම දෙනවා, පඩි වැඩි කිරීම දෙනවා, අරක දෙනවා, මේක දෙනවා. ඉතින් අපිට භාවනා කරගන්න වෙලාව නැහැ. ඉඳගත්තත් ඕන පිරිවෙන පේනවා, පන්තල පේනවා. මල හොන්තුවක් නේ අපා. විපහදි උනාට පස්සේ පේන්නේම ওই කුණු අරප විතරයි. තම්බි කෙනෙකුට පේන්නේ හරකෙක් කපන එකක් පෙන්නයි. ඊගාව කතාදි කරන හැටි පෙන්නයි. මොන්න කුණු අරපතෝ ගැද්දා මේ ඔළුවේ තියාගෙන ඉන්නේ. හැම කාඩම තියෙන වගේ පොදියක්. කක්කා, තනි කක්කා තෝගයක් තියෙනවා. ඒ වෙනකොට මේ ආනාපාන වෙනස් වෙන හැටි, ඒකේ රචනය, ඒකේ විපරිණාමය, ඒකේ භූමිකාව දිහා බලන්න මොන්න තරම් තීක්ෂණ බුද්ධියක් ඕනද? බැරි නෑ. ඒක බැරි නෑ. වැරදුණා කියලා ප්‍රශ්නයක්වත් නෑ. පමත් නෑ. අනිත් දවසේ යනකොට බලන්න ওই කෝලම් වෙනකොට මම බලන් හිටපු ආනාපානෙ මොකද වෙලා තියෙන්නේ කියලා වරින් වර හරි බලන්නකෝ. පුදුමාකාරත්ම විශ්වාසයක් එනවා සතිය මාව පාවා දීලා නෑ. ආනාපානෙ මාව පාවා දෙන්නේ නෑ. මම මෙච්චර වටන සතියයි ආනාපානෙ පාවා දීලා ඔය මොනවාරි කතාවක්ද කියනකොට මගේ ජඩකම, මගේ ෂටකම, මගේ මායාවීකම, මගේ වංචනික ගතිය මිසක්කා දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඒ නිසා මේ තොරතුරු ලියමනෙන් හරි ලස්සන පන්නරයක් අපිට ලැබෙනවා. ඒ නිසා එකක්වත් වැරදි නැහැ. මේ ජීවිතේ භාවනා ජීවිතේ වැරදි කියලා જાතියක් ඇත්තෙම නැහැ. ඔක්කොම හුරතල් විතරයි. හෙලි කෙරුවොත් බබලයි. හෙලි කෙරුවේ නැත්තම් අපායලා ඉස්සර පොතේලා ඉස්සරට යනවා. ඒ නිසා හැම ත්‍රිපිටක බුද්ධ ජයන්ති පොතකම මුල තියෙනවා බරණ්ඩුක සූත්‍රය කියලා එකක්. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නොපටිච්චන්නෝ. මහණෙනි තථාගතයන් වහන්සේ විසින් හෙලි කරන ලද ධර්මයේ දෙසන ලද ධර්මයේ හෙලි කරන්නේ බබලයි, වැසුනේ නොම බබලයි. වැසුන කියන්නේ කෙලෙස්, හෙලි කරන්න කියලා කියන්නේ කුසල්. ඕනම කෙලෙසක් හෙලි කරපුවම කුසලයක් වෙනවා. ඒක අපි කරන්නේ කමඨාන් සුද්ධ කිරීමෙන් තමයි. මම හිතනවා මේ උත්තර ලැබුණයි කියලා. මම දන්නේ මම කියපෙකින් තහයිමකටපත් වෙනවාද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තවත් එක ගැටලුවක් තියෙනවා. පර්යංකේ වාඩුණාට පස්සේ හිතට සැකයක් ඇති වෙනවා. මම මේ ඉන්න පර්යංකය හරිද කියලා. ඒ කියන්නේ අපි දන්න විදියට පර්යංකේ බද්ධ පර්යංකයෙන් වාඩුණාම වම් අත උඩින් දකුණු අත තබා ගන්න කියලා ඉගෙනගෙන තියෙනවා. නමුත් මේ දෙපා කොහොමද රැඳෙන්න ඕන, ඉස්සරලා නවා ගන්න ඕන වම් පාදයේද එහෙම නැත්නම් දකුණු පාදයේද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා ස්වාමීනි. ඔය ඇත්තටම මට හරි පහසුයි වම තියලා වම උඩින් දකුණ තිබ්බොත්. ඔත් යෝග මාස්ටර් කෙනෙක් ඒකට මට කියලා දුන්නේ එහෙම තමයි. යා කියනවා ඉස්සෙල්ලා තියන්න ඕනේ දකුණ උඩින් වම එන්න ඕනේ. ඒ තමයි ලෝටස් මේ පద్මාසනේ හැටි. නමුත් එකම ආසනයක්වත් ගණන් ගන්න එපා. සතිය තියෙනවා නම් පద్මාසනේ තමයි. අපිට මේ බෞද්ධයාට විතරමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. අපි මුස්ලිම් කෙනෙකුගේ ඇහුවොත් අපි කියන පහසුවේ වාඩි වෙන්න කියලා. එයා ඉඳුන් හිටුම් පහසුකම අහන්න විශේෂත්වය ඕනේ ඕකට. බෞද්ධයාට එහෙම බෑ. බෞද්ධයා ඒකටම කරුණු හොයනවා. ඉතින් අමාරසයි යනවා. අමාරසයි කියන විනෝද සමයේ ඉන්නේ. ෆොටෝ එකක් ගන්න. ඉතින් ගමේ බයියානේ. එතන ගියාට පස්සේ ඉන්න කෝට් එකක් තියෙනවා. මුඩ එතන මොකද නිකන් දෙන කෝට් එකනේ. ෆොටෝ එකට කෝට් එකක් දාලා ෆොටෝ ගන්න. ටයි එකකුත් තියෙනවා. කාට හරි කියනවා ගපංගො ටයි එකක් කියලා ටයි එකකුත් තියෙනවා. පයිප් එකකුත් තියෙනවා. පයිප් එකත් කටේ තියාගන්න. එින් දැන් අමාරසේ ෆොටෝ ගන්නකොට හරි ඔක්කොම ලැහැත්ති කරලා hina වෙන්න කියනකොට hina වෙනකොට පයිප් එක වැටෙනවා. ටක් ගන්න. අර මාසු බලනවා තමයි පයිප් එක කටේ තියන්නේ ඉන්න ඔයි. ආයෙසර අරමසල පයිප් එක කටේ තියලා hina වෙලා ඇතර ගිහලා හරි දැන් ඔන්න ෆොටෝ එක ගන්නද hina වෙන්න ආයෙ පයිප් එක වැටෙනවා. කවදාකවත් පයිප් බීලත් නැහැ. කෝට් එකක් ඇඳලත් නැහැ. ටයි දාලත් නැහැ. අර එතන ස්ටුඩියෝ එකේ තියෙන ෆිට් ඔන් රූම් එකේ ඕනේ දෙයක් ඉතින් ඒක දාගෙන මු ෆොටෝ ගන්න පෝස් කරනවා. බෞද්ධයත් ඔච්චරම තමයි. මැරෙන කම්ම ඔක්කොම ලැහැත් එකලා හොඳයි දැන් ෆොටෝ එක ගන්න hina වෙන්න කියලා ඕන්න පයිප් එක දාන්න. ඔය කුණු හරබේ තියෙන බෞද්ධයාට විතරක් නිසා මට තුන් වේල වළඳන්න ඕනේ දෙවේලත් වැඩි වෙලා තියෙන hina කාලා. hina කාලා. ඔය පොඩි උන්ට සතිපාද කරන්නේ අපි මොනක්වත්ම කියන්නේ බබා හොඳට පట్టල වාඩි වෙන්න. පස්සේ ඕනේ තරම් හදිත හැකි. බද්ධ පරියංකයේද පద్මාත ඕන දෙයක් හදාන්න පුළුවන් මේ ශරීරේ භාවනා කරාට පස්සේ මේක කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිටක් වගේ ඕන පැත්තට හදත හැකි. භාවනා නොකරන ඉන්න මනුස්සයගේ කය උදැල්ලට ගහපු මිටක් වගේ හෙල්ලෙන්න පෙරලෙන්න බෑ. කොලෙස්ටරෝල් කියයි, ඩයබටිස් කියයි, අරෙන් පෙන දානවා කියයි, මෙහෙන් සෙම දානවා කියයි මල හොන්තුවක් තියෙනවා.
ඒ නිසා කයට අනුකම්පා කරනවා නම් භාවනා කරන්න. ඊට පස්සේ කස්තිරං ගහන හැටි කරලා පෙන්නන්නම්. උඩු කුරුඤ්ඤම් යට කරනම් බිම කරනම් ගහන්න පුළුවන්. ඉස්සෙල්ලා මේ පොඩ්ඩක් ශරීරයට ඉඩ දීලා ඊට පහසු විදියට භාවනා කරවන්න ඕනේ. ඒ නිසා ඒක එච්චර ලොකුවට ගණන් ගන්න එපා. නමුත් බද්ධ පරියන්කේ මේ මොකද්ද මේ පద్මාසනේ කියන එක දකුණු පාය තියලා වම් පාය තියන්න ඕනේ. මේ මට එච්චර වෙලා ඉන්න බෑ ඒකට. ඊට වැඩිය ලේසියෙන් ඉන්න පුළුවන් වම් පාය තියලා දකුණු පාය තිබ්බහම. ඉතින් මං හිතාගත්තා මම මේ කොයිද හිටපු ගොරකෙක් මේ පටගෙන දැන් මෙහෙම අනිත් පැත්තට හරි හිටියම දැන් පයිප් එකට තියන ෆොටෝ එකක් ගත්තාම කොච්චර නම්බුද? hina වෙන්න කියනකොට අපි වැටෙනවා. මට භාවනා ඉරියව්ව ගැන කවුරු හරි අහනකොටම අමාරුසය වෙනවා. අමාරුසය පයිප් එකක් ෆොටෝ ගන්න හැටි. ওই જાති මුකුත් නැහැ හාමුදුරනේ පිටරට ගිහලා කතා කරනකොට. ඒ කිසිම කෙනෙකුට ඉඳගැනීම පිළිබඳව උගන්වන්න ඕනේ නැහැ. ඉදුම් හිටුම් පහසුකම. මේ බෞද්ධයාගේ දන්නකම ඕනෑමට වැඩි වුණාම හැමදේම සැකයි. මොකද අපි තියරිටිකල් මැක්සිමම් යන්න හදනවා. කේවල පරිසුද්ධ භාවයට යන්න හදනවා. මං කියනවා යනවා අනිවාර්යයෙන්ම යනවා. පටන් ගන්නකොට මේ ශරීරයේ සහයෝගය ලබා ගැනීමට පහසු ඉරියව්වකට යන්න. හැබැයි මතක තියාගන්න හරි ගියාට පස්සේ මම ඉරියව්ව හදනවා. ඒක කරන්න පුළුවන්. දැන් අපිට අවශ්‍ය කරලා තියෙන්නේ පහසුවෙන් සතිය පිහිටුවා ගැනීමට සුදුසු ඉරියව්වක් මිසක් අපි බද්ධ පරියන්ක අපි තියාගෙන ඉමු සාමාන්‍ය විදියට. අතට මුද්‍රාවක් ඇත්තෙම නැහැ බුදුරජාණන් වහන්සේ. මේ විදිහට අත තියාගන්න ඕනේ කියලා කිසිම තැනක කියලා නැහැ. ඒක ඕන විදිහට තියාගන්න පුළුවන්. ඒ නිසා ඒකට සම්මත ක්‍රම නැහැ. ඉතින් මම ගියා ඒ යෝග භාවනා උගන්වන තැනකට මම දන්න කෙනෙක් කිරුවේ මමත් ගිහලා මං යනකොට පහනක් පත්තු කරලා තියෙනවා මම වැඳගෙන ගියා බලනකොට අනේ මේ ස්වාමී විවේකානන්දට පහන පත්තු කරලා තියෙනවා මමත් වැඳගෙන ගිහිල්ලා මට ඔළුව කා ගන්න හිතුණා මගේ ඊට පස්සේ කට්ටිය අහන සංසේ මුද්‍රා කොච්චර අවශ්‍ය වෙනවද බහන මං ගා සත්ත පහක වඩරාංග වන්නේ නැහැ ඒක ගුරුනාන්දට මල මූත්‍රා පිට වෙන්නේ මොකද මේ කොහෙද යන බයියක් නෙමේක තියෙන්නේ යෝග බුදුහාමුදුරු කියලා තියෙන යෝගාවේ ජායති භූරි භාවනාට යෝග වෙන්න වෙනත මේ යෝග කරන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ. ඒකේරුවට වැරද්දකුත් නෑ. ඒ නිසා ඒ ටික මං විශේෂ කියලා දෙන්නම්. අපි ඇත්තටම සතිපාසලේ පොඩි උන්ට වෙනම වීඩියෝ පටියක් හැදුවා යෝග ව්‍යායාම. වලට හැම කැම්ප් එකේම අපි එක්කෙනෙක්ගෙන්ලා උගන්වනවා. උගන්ලා කියන තමන්ගේ ඉරියව්වට පහසු ඉඳගෙන ඉන්න පහසු සතියට පහසු එකක් අරගෙන පස්සේදී මම තහති කරලා දෙනවා. ඔය කියන එක ඔය මනදොල සපුරන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි එහෙමනම් මෙතනින් සතිವಾರය સમાપ્ત කරනවා. අපිට විනාඩි 30 45ක කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. එතකොට ලයින් ගෲප් එකෙත් Zoom එකෙත් මම හිතන්නේ කවුරුත් නැහැ කියලා. ඒ නිසා අපි මෙතනින් સમાપ્තිය සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.